right මං හිතන්නේ මං කියන එක පැහැදිලි ඇති කවුරු හරි කතා කරන්නකො අවිෂ්ක ඉන්නව නේද ඉන්නවා සර්. ඇහෙනව නේද ස්ක්‍රීන් එකත් පේනවනේ ගැටලුවක් නැහැනේ ඔව් සර් ගැටලුවක් නැහැ. හරි රයිට් එතකොට අපි කතා කර හිටියේ අපේ පස්වෙනි මොඩියුල් එක සම්බන්ධව එක මතක ඇති. ඉතින් මේකට සම්බන්ධ වෙන්න බැරි වෙච්ච අය ඉන්නවා නම් අනිවාර්යෙන් මේ ලෙසන්ස් වල මේ වීඩියෝ ටික බලන්න අනිවාර්යෙන්ම මොකද හේතුව මම කලින් ඔයාලට පැහැදිලි කරලා තියෙනවා මේ මොඩියුල් 5 මේක manage databases. හරිද? ඒ කියන්නේ database කොහොමද කළමනාකරණය කරන්න අපි සිංහලෙන් නම් කියනවානේ දත්ත සමුදාය කියලා. රයිට්. එතකොට මේ database management යටතේදී අපි කතා කරන DBMS එක නැත්නම් application එක තමයි access කියලා කියන්නේ. එතකොට ඒ ගැන දැන් අවබෝධයක් තියෙනවා. හැබැයි මේ lesson එක ඉගෙන ගද්දී අපි මතක තියාගන්න ඕනේ විශේෂම දේ තමයි මොකද්ද? මේ access කියන දැන් අපි access විතරක් නෙමෙයි තව database application ඕනේ තරම් තියෙනවානේ. හරි. අපි ඒව දැනට පොඩ්ඩක් පැත්තකින් තියලා අපි access ගැන කතා කරොත් හරි. ඔව්. දැන් මේ අපි database එකක් හදලා ඒකේ අවශ්‍ය වැඩ කටයුතු කරන්න අවශ්‍ය වෙන දැනුම අපි ලබා ගන්න ඕනේ. දැන් ඒක තමයි ඔයාලට පහුගිය දවස් ටිකේ කතා කරේ අපි. හැබැයි එතනදී ඔයාලා හොඳට මතක තියාගන්න ඕනේ දෙයක් තමයි දැන් අපි මුලින් ඉඳන් මේ access කියන එක මේ what is a database නැත්නම් database එකක් කියන්නේ මොකක්ද කියන තැන ඉඳන් කතා කරා. හරි. හැබැයි මේකේ එක කොටසක් හරි කාට හරි මිස් වෙලා තියෙනවා නම් database තේරුම් ගන්න ටිකක් අමාරුයි. තේරුම්ද කියන එක හරි. නමුත් එහෙම කියලා දැන් ප්‍රශ්නයක් නෑ. ඔයාලා දැනට මේ අද lesson එක අහගෙන ඉන්න ඒක ප්‍රශ්නයක් නෑ. හරිද? එතකොට ඒවල වීඩියෝස් කලින් ඒවා බලන්න පුළුවන්. එතකොට මේවා අතර සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ. මොකද දවසක් හෝ දෙකක් ක්ලාස් එකේ මිස් වුණා කියලා කියන්නේ ඉතුරු පටන් ගන්න තැන මොකද්ද කියලා කෙනෙකුට හිතා ගන්න බැරි වෙන්න පුළුවන්. තේරුණාද කියන එක? එතකොට මේකේ මූලධර්ම ටික හරියට අපි දැනගන්න ඕනේ. එහෙම නැත්නම් කොයිම වෙලාවකවත් ප්‍රැක්ටිකල් පේපර් එකක් කරන්න බෑ. තේරුණාද කියන එක? නේද? ප්‍රැක්ටිකල් පේපර් එකක් කරන්න බෑ. මොකද එහෙම වුණොත් එහෙම නිකන් අර අඳුරේ අතපත ගන්නවා වගේ නිකන් අර ඔහෙ මෙහෙ තමයි කරන්න වෙන්නේ. කියන්නේ ඒක හරිය අවබෝධයකින් නෙමෙයි. අපිට පේපර් එකක් අතර ගත්තාම අපි කොන්ෆිඩන්ස් අපි ඒ කියන හොඳ විශ්වාසයක් සහ හොඳ ආත්ම ශක්තියක් තියෙන්න ඕනේ දැන් මේක මට කිසිම ගැටලුවක් නැහැ කරන්න පුළුවන් කියලා. හරි නිකන් අඳුන් කුඳුන් වෙනවා නම් පේපර් එකක් අතර ගත්තාම ඒක වැඩක් නැහැ. ආන් ඒකයි එන්න මේක හරියටම මේකේ තියරි ටික සිද්ධාන්ත ටික ඔලුවට දාගන්න ඕනේ. හරි. එතකොට අපි පහුගිය දවස් ටිකේදී දැන් මේ අපි හැදුව database එක තමයි NYSC මාවතගම කියන මෙන්න මේ නම තියෙන database එක. එතකොට මේ කෝසස් වලට ළමයි සම්බන්ධ වෙලා දැන් මෙතන ඔයාලට පේනවා කෝසස් තියෙනවා 4ක් මේවට ළමයි සම්බන්ධ වෙලා ඒ පාඨමාලාවල් ඒ කියන්නේ පාඨමාලාවන්ට සම්බන්ධ වීම පාඨමාලා තෝරා ගැනීම ආයතනයට බැඳීම කියන්නේ ආයතනයට සම්බන්ධ වීම නේද අන්න ඒ වගේ ක්‍රමවේදයක් තමයි යන්නේ. එතකොට යාළගේ දැන් මෙතන තියෙනවා පර්සනල් ඩීටේල් යටතේ මේ ආයතනයට සම්බන්ධ වෙච්ච අය පිළිබඳ තොරතුරු මේවා මම පැහැදිලි කරලා දුන්නා හොඳට. ඊට පස්සේ මෙතන කෝස් ඩීටේල්ස් තියෙනවා. ඒ කියන්නේ ආයතනයේ දැනට පවත්වාගෙන යන පාඨමාලා මොනවද? හරි. එතකොට ඒ ළමයි මොනවද දැනට තෝරාගෙන තියෙන කෝසස් සහ එයාලගේ පේමන්ට් සම්බන්ධ. මෙන්න මේ ටික තමයි අපි කතා කරේ. හරි. එතකොට මේකට අදාළ අපි database එකක් හැදුවා. හදලා අපි data add කරා. එතකොට data add කරන්න අපි පාවිච්චි කරා. ඒ කියන්නේ database එකට data add කරන්න අපි පාවිච්චි කරා මොකද්ද? forms. හරිද? right. එතකොට දැන් අපි මෙතන මේ අපි හදපු database එක අපි ගත්තොත් එහෙම දැන් මෙතන මම මේ ඕපන් කරලා තියෙන ෆයිල් එක හරිද right ඒතකොට මේක සමහරවිට අර security warning එකක් එන්න පුළුවන් දැන් මම මෙතනදී මෙන්න තියෙනවා my database කියලා folder එක තියෙනවා මම මෙතන මේක desktop එකේ දැන් දාගෙන තියෙන්නේ right එතකොට මෙන්න තියෙනවා access වලින් අපි save කරපු database file එක ඒතර මෙයා double click කරලා මෙන්න මේ විදිහට ඕපන් කරන්න පුළුවන්. ඔය සමහර වෙලාවට මෙන්න මෙතනින් එයි security warning එකක්. මොන හරි අර features disable වෙලා කියලා අක්‍රිය වෙලා කියලා. එතකොට ඒක enable කරගන්න වගේ message එකක් එයි. එතකොට ඒක අනිවාර්යයෙන්ම enable කරගෙන කරන්න වෙනවා. හරි. එතකොට මේ තියෙන අපි හදපු database එකේ tables ටික දැන් අදම සම්බන්ධ වෙලා ඉන්න අය ඉන්නවා නම් ඇත්තටම මේක එකපාරට තේරෙන්නේ නැහැ මොකද්ද කියලා. මොකද හේතුව එහෙම වෙන්න බෑ. ඒක එහෙම තේරෙනවා නම් ඒක ප්‍රශ්නයක්. තේරුණාද? ඒ කියන්නේ මේ අර මුල් කොටස් ටික මිසින් වෙලා තියෙනවා නම් ටිකක් අමාරුයි තේරුම් ගන්න. නමුත් බලාගෙන ඉන්න කමක් නැහැ. දැන් මෙතන තියෙන අපි හදපු queries ටික. ඒතකොට මෙතන තියෙනවා forms ටික. right. අපි මතක ඇතියද අර multiple forms. මෙන්න මෙතන මේ forms හදාගත්තා. එතකොට දැන් හැමෝටම idea එකක් ඇති
මෙන්න මේ ෆෝම් එක හදාගන්නේ කොහොමද සහ මේක යටතේ data අපි handle කරන්නේ කොහොමද? එතකොට data අපි මේ මුළු database එකේම තියෙන tables වලට මේ form එක හරහා අපි data add කරා. හරි. එතකොට ඒ data කොහොමද add කරන්නේ, find කරන්නේ කොහොමද, හොයන්නේ කොහොමද, ඒ වගේම delete කරන්නේ. එතකොට මෙතනින් data navigations දැන් එතන දැක්කද? දැන් previous ගියාපුවම මෙතන යන්න බෑ. You can't go the specified record. දැන් මෙතන previous එකක් නැහැනේ. එකෙන් ඉවරනේ. එතන මෙතන next ගියාපුවම මෙන්න මෙහෙම අපිට next යන්න පුළුවන්. එතකොට මේ තියෙන first record එක, මේ තියෙන්නේ last record එක. එතකොට මේ දේවල් මතකයි. right. එතකොට මේ තමයි form එක. හරි. එතකොට දැන් අපි මෙතන queries කීපයක් හදලා තියෙනවා. ඔයාලට මතක ඇති. දැන් එදා අපි හදපු queries වලදී මෙතනදී හැදුවා එක query එකක් ICT students. ඒ කියන්නේ ICT කරන ශිෂ්‍යෝ කවුද ඉන්නේ මෙතනින්? හරිද? මෙතනින් ICT කරන ශිෂ්‍යෝ කවුද කියන එක හොයාගන්න අපි query එකක් හැදුවා. දැන් මේක මතක ඇති. හරිද? මේක අපි හදපු විදිහ. තේරුණාද කියන එක? right. ඊට පස්සේ අපි හැදුවා මෙතන තව තියෙනවා මේ දැන් මෙන්න මේ details of students කියලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් ශිෂ්‍යයින්ගේ මෙතන registration number එක, නම, ඒ වගේම telephone number එක. හරිද? මෙන්න මේ ටික හොයන විදිහ අපි query එකක් මගින් හැදුවා. right. මම මේක දැනට කියලා දෙන්න ලොකු කාලයක් ගන්න නැහැ. මේවා මොකද අපි A to Z පැහැදිලිව කතා කරා. ඊට පස්සේ මෙතන අපි හැදුවා පහු total expected fee. ඒ කියන්නේ එක් පාඨමාලාවට ලැබිය යුතු ආදායම කීයද කියන එක අපි මෙතනදී හැදුවා. right. ඒකත් හදපු හැටි මම කියලා දුන්නා. right. ඊට පස්සේ already received fee. ඒ කියන්නේ දැනටමත් ලැබිලා තියෙන ආදායම කීයද කියලා හැදුවා. ඒ වගේම අපි අවසානට හැදුවේ outstanding fee එක. ඒ කියලා කියන්නේ දැනට මේ පාඨමාලාවල වලට ලැබිය යුතු මුදල තමයි මේ හොයලා තියෙන්නේ. එතකොට අපේක්ෂිත ආදායමෙන් ලැබිලා තියෙන ආදායම අඩු කරපුවාම outstanding එක එනවා. එතකොට අපේක්ෂිත ආදායම කියලා කියන්නේ මොකද්ද? ළමයි මේ access ඉගෙන ගන්නවා කියලා කියන්නේ අර මොලේ තියෙන මලකට එහෙම ගැලවිලා යනවා. දැන් මේක මතක ඇති ඔයාලට. දැන් ඔයාලා සාමාන්‍යයෙන් දැන් මෙතන ගොඩක් ඉන්නේ බහුතරයක් ඉන්නේ O level ළමයි. ඉතින් සාමාන්‍යයෙන් දැන් මේක මෙතන මාර ලොජික් එකක් තියෙනවා. තේරෙනවද කියන එක? හරි. දැන් ඔය ගණන් වලට එහෙම ගොඩක් අය අකමැති ඉස්කෝලේදී ඇයි ඒ ගණන් කියලා කියන්නේ අර අපි සාමාන්‍ය කියනවා පට්ට ලොජික් එකක් තියෙන සබ්ජෙක්ට් එකක් නේ. ලොජික්මනේ තියෙන්නේ එතන. තේරෙනවද කියන එක? එතකොට අපේ මනසේ අර ලොජිකල් පැත්ත ක්‍රියාත්මක කරන්න ගොඩක් අය කැමති නැහැ. ඒක හරි වෙහෙසක් මනසට. ඉතින් අන්න ඒ හින්දා ගණන් ඉගෙන ගන්න ගොඩක් කට්ටිය මහන්සි වෙන්නේ නැහැ. හැබැයි හොඳට මතක තියාගන්න ඔයාලා IT වල ඇප්ලිකේෂන්ස් ඉගෙන ගන්නවා කියලා කියන්නේ මාර ලොජික් හම්බෙනවා. දැන් ඔයාලට මතක ඇති දැන් අපි Excel කරද්දී නේ ඒවල අපි ඔය ෆෝමියුලා හැම ලියද්දි එහෙම මාර ලොජික් අපිට හම්බුණා. දැන් එහෙම ඒවාම මෙතනදිත් හම්බෙනවා ඈ. ඒ හින්දා ඒක හොඳට තේරුම් ගන්න මේවල කිසිම අමාරු දේවල් නෑ. ඇත්තටම මෙතනදී තේරුම් ගන්න ඕන දේවල් කීපයක් තමයි තියෙන්නේ. අවබෝධය. හරි? right. එතකොට මෙතනදී මේ selected course වලදී course තෝරාගත්ත විස්තර ටික මෙතන තියෙනවා. හරිද? selected course වල මෙතන course තෝරාගත්ත විස්තර ටික තියෙනවා. right. එතකොට payments වල තමයි තිබ්බේ මොකද්ද? ඔය දැනට ගෙවලා තියෙන මුදල. හරිද? right. මම මේ කියන එක මතක ඇති. හරි. එතකොට selected course වලදී මෙතන course එකේ අංක තියෙනවා. දැන් මේක ඇත්තරම මේ කලින් සම්බන්ධ වෙන්න බැරි වෙලාද සම්බන්ධ වෙච්ච අය ඉන්නවා නම් තනිකරම මේක අච්චාරුවක්. ඒ කියන්නේ මේක මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. හරි? ඒක දෝෂයක් නෙමෙයි. ඒ කියන්නේ ඒ ගැන අදහසක් නැත්තම් එහෙම තමයි වැඩේ වෙන්නේ. හරිද? ඉතින් ඒ හින්දා ඒක අර මුලින් ඉඳන් අධ්‍යයනය කරන්න ඕනේ. හරි. අපි අද කොටස් ටික කතා කරමු. එතකොට අපි මෙතනදී ඇත්තටම හදාගත්තේ අද දවසේදී මෙන්න මේ outstanding වලින් එහා කොටස් ටික අපි කතා කරමු. දැනට මම මේක හැදිච්ච හැටි පොඩ්ඩක් ඔයාලට පැහැදිලි කරලා ඉන්නම්. එතකොට ඔයාලට මෙතනින් එහාට අල්ලා ගන්න පුළුවන් කාට හරි ගැටලුවක් තියෙනවා නම්. හරි. මේක චුට්ටක් තේරුම් ගන්න මෙන්න මේ ටේබල් වල තියෙන විදිහ. දැන් මෙතන තියෙනවා personal details වල ආයතනයට සම්බන්ධ වෙච්ච ශිෂ්‍යෝ. ඒ විස්තර මේ තියෙනවා. ඒක ඕන කෙනෙකුට තේරෙනවා දැක්කහම. එයාගේ registration number එක තියෙනවා. එතකොට නම තියෙනවා, ලිපිනේ තියෙනවා, ටෙලිෆෝන් නම්බර්, එතකොට ජෙන්ඩර් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා එයාගේ join date එක. ඒ කියන්නේ ආයතනයට කවද්ද සම්බන්ධ වුනේ. එතකොට මෙතන වර්ෂ 3ක සම්බන්ධ වෙච්ච ඒවා තියෙනවා. මම මෙතන ඇත්තටම 8ක ප්‍රමාණයක් තමයි දාලා තියෙන්නේ. හරිද? එතකොට මේ 2018 සම්බන්ධ වෙච්ච අය ඉන්නවා, 19 සම්බන්ධ වෙච්ච අය ඉන්නවා. ඒගොම
විශ්ව සම්බන්ධ වෙච්ච අය ඉන්නවා. හරි. එතකොට ඒක ගැටලුවක් නෑ අපිට. ඊට පස්සේ අපි කෝස් ඩීටේල්ස් වලට ගියොත් එහෙම මේ ආයතනය තුල දැනට පවත්වාගෙන යන කෝසස් මොනවද කියන එක මෙතන දාලා තියෙනවා. හරිද? එතකොට දැනට තියෙනවා CAA කෝස් එක තියෙනවා, ප්‍රොෆෙෂනල් ඉංග්‍රීසි තියෙනවා, ICT ටෙක්නීෂියන් තියෙනවා, ටැමිල් ලැන්ග්වේජ් තියෙනවා. ඒතර මේ තමයි ආයතනය තුල දැනට පවත්වාගෙන යන පාඨමාලා. එතකොට එයාට ID එකක් දීලා තියෙනවා. කියන්නේ කෝස් එක හඳුනා ගන්න ලේසි වෙන්න අපි කෝස් එකට කෝඩ් එකක් දීලා තියෙනවා. හරි. ඒ වගේම තමයි කෝස් එකේ ෆී එකක් දීලා තියෙනවා. ඒ වගේම ඩියුරේෂන් එක. ඒ කියන්නේ කොච්චර කාලයක් කෝස් එක යනවද කියන එක. හරි. හැබැයි මෙන්න මේ කෝස් ඩීටේල්ස් ටේබල් එකෙන් සහ පර්සනල් ඩීටේල් ටේබල් එකෙන්, ඒ කියන්නේ මෙන්න මේ ටේබල් දෙක අපි අධ්‍යයනය කරලා බැලුවොත් එහෙම මේ දෙකෙන් අපිට හිතා ගන්න බෑ මෙතන ඉන්න ශිෂ්‍යෝ, ඒ කියන්නේ මේ පර්සනල් ඩීටේල්ස් වල ඉන්න ශිෂ්‍යෝ මෙන්න මේ කෝස් ඩීටේල්ස් වල තියෙන කෝස් වලින් මොනවද තෝරාගෙන තියෙන්නේ කියන එක. මෙතන කිසි සටහනක් නැහැනේ. නේද? දැන් අපි හිතන්නකෝ කොලේක මේක print කරා කියලා. personal details සහ course detail කියන එක. එතකොට මෙතන කිසිම කෙනෙකුට හිතා ගන්න බෑ මෙයාලා කරලා තියෙන courses මොනවද කියන එක. හරි. ඒක තේරුම් ගන්න නම් මෙතෙන්ට අපිට තව එක table එකක් ඕන වෙනවා කියලා කිව්වා. ඒ තමයි මෙන්න මෙතන මේ තියෙන selected courses කියන එක. හරි. selected courses. හරි. දැන් එතකොට මම මෙතෙන්ට අරන් තියනවා personal details, course details සහ selected courses. right. එතකොට මේ personal detail වල තියෙනවා මේ එක් එක් ශිෂ්‍යාව වෙන් වෙන් වශයෙන් හඳුනා ගන්න. අපි කියන අර uniquely identify කරනවා කියලා වෙන් වෙන් වශයෙන් හඳුනා ගන්න course code එකක්. ඒක මම registration number කියලා තමයි දාලා තියෙන්නේ. එතකොට අපි මේක input mask යටතේ දැන් මේක මතක ඇති. right. එතකොට මෙතන මේ NYSC MW කියලා කියන common එකක්. හරිද? right. එතකොට මෙතන මේ 1 2 3 කියන එකෙන් තමයි වෙනස් වෙලා තියෙන්නේ. right. හරි. එතකොට ශිෂ්‍යව හඳුනන්නේ registration number එකේ. එතකොට course details වල මේ තියෙන courses හඳුන්වලා තියෙන්නේ දැන් CAA එක CA 0.2. එතකොට English EG 0.3. හරිද? එතකොට මේක ඕනනම් අපි බලමු ascending කරලා. මෙන්න මේ අංක ටික. එතකොට මේක ascending කරොත් right හරියන්නේ නැද්ද? ඔව්. මේක relationship තියෙන හින්දා සමහරවිට ascending වෙන්නේ නැහැ කමක් නැහැ. right. මේක design view එකකින් අපිට right. හරි කමන්න නැවම තිබ්බායකෝ. right. course details නේ. right. එතකොට දැන් මෙතන තියෙනවා මෙයාගේ course එකේ ID එක. ඒ කියන්නේ IT නම් මේක හරි ලේසි තේරුම් ගන්න. දැන් CA කියලා කියන්නේ CAA, ET කියලා කියන්නේ English, IT කියලා කියන්නේ ICT, TL කියලා කියන්නේ Tamil. හරි. දැන් මෙන්න මෙතෙන්ට ගියාපුවාම මොකද තියෙන්නේ? දැන් මෙතන තියෙන registration number එකයි course ID එකයි විතරයි. හරි. එතකොට දැන් මෙන්න මේ ශිෂ්‍යයා මෙන්න මේ course එක තෝරාගෙන තියෙනවා. ඒ ශිෂ්‍යයාම මේ course එකක් තෝරාගෙන තියෙනවා. එතකොට මෙන්න මේ ශිෂ්‍යයා කවුද, course එක කවුද කියන එක කොහෙන්ද බලන්න වෙන්නේ? ආය අපිට යන්න වෙනවා මෙතනින්. හරිද? right. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි මේ selected course කියලා මෙහෙම එකක් තෝරාගෙන මේක ඉතුරු ටික දාලා නැත්තේ කියලා. දැන් අපි මේක ඇත්තටම කොලයක ලියනවා නම් මේ දෙක විතරක් ලියන්නේ නැහනේ. මේ registration number එක course ID එක දාලා මෙයාගේ ඉතුරු විස්තරල් ලියනවනේ. නමුත් අපිට එහෙම කරන්න අවශ්‍ය නැහැ. මොකද මෙන්න මේ table අතර මම කිව්වා relationship එකක් අපි හදලා තියෙනවා. දැන් ඒක බලා ගන්න පුළුවන් database tools ගියාපුවම relationship වලින් මේක හදපු හැටි මම කියලා දුන්නා ඔයාලට. හරිද? අන්නේ රිලේෂන්ෂිප් එක තියෙන හින්දා අපිට කිසිම ගැටලුවක් නැතුව හරිද මෙන්න මේ course ID එක මොකද කරන්නේ මෙන්න මේ personal detail table එකත් එක්ක මෙන්න මේකත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඒ හින්දා මෙතන මේ selected course වල course ID එක විතරක් තිබ්බා කියලා ගැටලුවක් නැහැ. ඕන වෙලාවක අපිට මේ හරහා personal detail එකෙන් ඕන දේවල් ගන්න පුළුවන්. එතකොට course details වල තියෙන course ID එක නෙමෙයි තියෙන්නේ. මේ course details වල තියෙන course ID එක තමයි මේ තියෙන්නේ. හරිද? එතකොට මේ course details වල තියෙන course ID එක අපි ගත්තොත් එහෙම හරි. එතකොට ඒක තියෙනවා මෙතන selected course වල. එතකොට මේ course එකකින් මේ course ID එකකින් කෙලින්ම අපිට course details සම්බන්ධ වෙලා ඒකේ තියෙන මේ විස්තර ටික ගන්න පුළුවන්. හරි. දැන් මෙන්න මෙතනින් අපිට බලලා කියන්න පුළුවන් මොකද්ද පාඨමාලාවලට ලැබෙන ආදායම කීයද කියන එක. හරිද?
ඔව් එතකොට දැන් අපි කියමුකෝ උදාහරණයක් විදිහට ICT පාඨමාලාවට ලැබෙන ආදායම කියලා. එතකොට මෙතන ICT කරපු කී දෙනෙක් ඉන්නවද කියලා බලන්න ඕන. එතකොට මෙයා ICT කරලා තියෙනවා, මෙයා කරලා තියෙනවා, මෙයා කරලා තියෙනවා, මෙයා කරලා තියෙනවා. එතකොට මෙතන 1යි 2යි 3යි 4යි 5යි. 5 දෙනෙක් කරලා නෙමෙයි මේ කෝස් එක තෝරාගෙන තියෙනවා. හරිද? රයිට්. එතකොට මෙතන කෝස් එක තෝරාගෙන කියනවා කියන්නේ මෙතන ළමයි 7 දෙනෙක්නේ. හරි. ළමයි 7 දෙනෙක් ICT පාඨමාලාව තෝරාගෙන තියෙනවා. එතකොට ICT වල ගාණ කීයද? 7000යි. එතකොට අපේක්ෂිත ආදායම කීයද? 4ක් කීයද? කීයද? හිටියේ මෙතන ළමයි 1යි 2යි 3යි 5යිද? 1යි 2යි 3යි 4යි ඔව් ළමයි 5 දෙනයි ඈ. IT තෝරාගෙන තියෙන ළමයි 5 දෙනයි. එතකොට 4ක් 5 35යි. එතකොට අපේක්ෂිත ආදායම කීයද? 35000යි. හරි? රයිට්. එතකොට අපි CAA ගත්තොත් CAA තෝරාගෙන තියෙන්නේ කීයද? ඔව් මෙන්න ළමයි දෙන්නයි. නේ? මේ 4යි 5යි කියන්නේ. එතකොට ඒකත් 7000යි. එතකොට 4ක් 2 රුපියල් 14000යි. ඉතින් මෙතන 7000ව දෙකක් තියෙනවනේ. 14000යි. හරිද? ඉතින් අන්න ඒ වගේ අනික් ඒවාත් හේයි හැකි. අන්න එහෙම බලපුවාම ඔව් දැන් මේක අපි මේ මැනුවලිනේ කියන්නේ. නමුත් අපි query එකක් ලියලා මේක ටග් ගාලා ගන්න පුළුවන්. අන්න ඒ ගත් එක තමයි මේ total expected fee කියලා කියන්නේ මේ තියෙන්නේ. CAA 14000යි, ICT 35000යි. අපි professional English Tamil හෙව්වේ නෑනේ. ඔව් ඒක 45000යි. ඔව් එතකොට මෙන්න මේක මේ query එකකින් අපි ටග් ගාලා ගත්තා. එක තප්පරෙන් මේක ගන්න පුළුවන්. හරි? අන්න එතකොට query වලින් පුළුවන් අපිට මොනව කරන්නද? table වල අපිට ඕන තොරතුරු හරි ලස්සනට තෝරලා වෙන් කරලා ගන්න. ඒක මතක තියාගන්න මේවා මම පැහැදිලිව කතා කරා. හරි. එතකොට ඊට පස්සේ already received fee. ඒ කියන්නේ දැන් අපේක්ෂිත ආදායම කියපුවම දැන් අපි හිතන්නකෝ කෝස් එකකට ළමයි 10 දෙනෙක් බැඳෙනවා. හරි. එතකොට කෝස් එකේ fee එක රුපියල් 10000යි. හරි. එතකොට අපේක්ෂිත ආදායම කීයද? ලක්ෂයයිනේ. 10000 ඒවා 10ක්. හැබැයි කෝස් එකෙන් දෙන්නේ සම්බන්ධ වෙන හැම ළමයාම ඉන්නේ නැහනේ. සමහරලාට එක වාරිකයක් විතරක් ගෙවලා drop out වෙන අය ඉන්නවා. එහෙම නැත්නම් සත පහක්වත් ගෙවන්න නැතුව drop out වෙන අයත් ඉන්නවා. දැන් අපි හිතන්නකෝ මෙතනින් දැන් මම ළමයි 10ක් නේ කිව්වේ. ওই 10 දෙනාගෙන් ළමයි දෙන්නේ හැලෙනවා. කියන්නේ drop out වෙනවා. හරි. එතකොට අපි අපේක්ෂිත ආදායම ලක්ෂයක් වුණාට දෙන්නෙක් හැලිච්ච හින්දා කීයක්ද හම්බෙන්නේ? 80000යි. නේද? 10000 ගානේ 8ක්. 80000යි. එතකොට outstanding එක කීයද? ලැබෙන්න ඕන ගාන රුපියල් 20000යි. තේරෙනවනේ කියන එක? හරි. එතකොට මෙතන දැන් මේ කෝස් වල අපි බලාපොරොත්තු වෙන expected fee එක මෙන්න මේ ගණන් උනාට මේ ගණන්ම අපිට හම්බෙලා නැහැ. හරිද? right. අපි දැනට ළමයි ගෙවලා තියෙන මුදල් කොච්චරද කියලා හොයන්න යන්න වෙනවා payments table එකට. right. payments table එකට ගියාපුවම මෙන්න මෙතනින් බලන්න පුළුවන් ICT වලට 3500යි. ICT වලට 3500යි. මේ දැන් මෙන්න මේ course wise අපිට එකතු කරන්න පුළුවන් නේද මේ ටික? දැන් මේ IT 0.1 කියන එක මෙතන තෝරලා ඒ මුදල මෙතනින් එකතු කරනවා. එතකොට ඉංග්ලිෂ් කියන එක මෙතනින් තෝරලා ඒ ටික එකතු කරනවා. මේක මේ 3-4 වසර ළමයෙකුටත් කරන්න පුළුවන්. හරි. එහෙම එකතු කරලා බලපුවාම අපිට කීයක්ද එකතු වෙලා තියෙන්නේ කියලා හොයාගන්න පුළුවන්. හරි. ඒක මේ දැන් මම මේ මැනුවලනේ කියන්නේ. ඈ. ඔව්. නමුත් අපිට query එකක් ලියලා ගන්න පුළුවන්. මෙන්න already received fee එක. මේ තියෙන්නේ. CAA වලට 14000ක් හම්බෙලා තියෙනවා. professional English වලට 30000යි හම්බෙලා තියෙනවා. ICT technician වලට 24000යි හම්බෙලා තියෙනවා. Tamil වලට 6000යි හම්බෙලා තියෙනවා. එතකොට මේ හොයලා තියෙන්නේ මොකද්ද? ඔව් මෙන්න මෙතනින් මේ payments table එකෙන් මම මෙන්න මේ දැන් මේ පෙන්නපු මුදල් ටික එකතු කරලා තමයි මම මෙතන මේ already received fee කියන එකට හොයලා තියෙන්නේ. හරි. දැන් එතකොට මේ තියෙන already received fee එක මේ තියෙන expected එක. හරි. මම දැන් මේ ටික close කරලා දාන්නම් මෙන්න මේ table ටික. මෙන්න මේ table ටික close කරලා දාන්න. payment එකත් close කරලා දාන්න. හරි. එතකොට මේ තියෙන expected එක මේ තියෙන්නේ හම්බෙච්ච මුදල. හරි. දැන් මේ expected එකේ වැඩි ඒ කියන්නේ බලාපොරොත්තු වෙච්ච මුදල වැඩි හැබැයි ලැබිච්ච මුදල අඩුයි මේ. හරි. එතකොට දැන් හිඟ මුදල මොකද කරන්න තියෙන්නේ? හිඟ මුදල හොයන්න තියෙන්නේ මොකක්ද? මෙන්න මේ එක එක කෝස් වල බලාපොරොත්තු වෙච්ච මුදලෙන් මෙතන ලැබිච්ච මුදල අඩු කරනවා.
ඒක හදලා තියෙනවා මම මෙතනින් outstanding fee කියන එකෙන්. හරි. අන්න බලාපොරොත්තු වෙච්ච මුදල, ලැබිච්ච මුදල, හිඟ මුදල. හරි. බලාපොරොත්තු වෙච්ච මුදල 35000යි, ලැබිච්ච මුදල 28000යි, හිඟ මුදල කීයද? 7000යි. බලාපොරොත්තු වෙච්ච මුදල 14000යි, ලැබිච්ච මුදලත් 14000යි, හිඟ නැත. මෙතන බලාපොරොත්තු වුණේ 45000ක්. ඒ කියන්නේ ළමයි ප්‍රමාණයත් අනුව ගණන් කරලානේ අපි. ලැබිලා තියෙන කියන්නේ ගෙවලා තියෙන 30000යි. මේ අත්දැකීම තියෙනවානේ. දැන් අපි පාඨමාලාවට ලැබෙන කියන්නේ සම්බන්ධ වෙන ළමයි ඉවර වෙනකන් ඉන්නේ නැහැ නේ. දැන් බලන්නකො මේ කොයිඩ් කේස් ඉඳලා ළමයි ගොඩක් සෙන්ටර්ස් වල ඩ්‍රොප් අවුට් වෙලා තියෙනවා. හරි. රයිට්. ඒතර මෙතන 15000 හිඟ තියෙනවා. ඔව්. ටැමිල් වලට එක ළමයෙක් ඉන්නේ. ඒ කියන්නේ 6000 තියෙනවා. එතකොට ඒ ළමයා මේක ගෙවලා තියෙනවා. හරි. එතකොට මේක මේ එකපාරට 6000ම ගෙවලා නෙමෙයි සමහර විට. හරිද? මේ ටැමිල් එක අපි බැලුවොත් එහෙම පේමන්ට්ස් වලට ගිහිල්ලා බලන්න ටැමිල් මේ TL මේ මෙතන 3000ක් ගෙවලා තියෙනවා මෙතන. මේ 0.3 කියන ළමයා ඊට පස්සේ බලන්න තව තැනක කොහේ හරි ඇති. මේ තියෙන ඊගාව මේ ඒ ළමයාම ඊගාව දවසේ ඒ කියන්නේ වෙන දවසක ආයිතුරු 3000 ගෙවලා තියෙනවා. දැක්කද? දැන් මෙහෙම අපි බලලා එකතු කරගන්නේ නැහැ. මෙහෙම බැලුවොත් එහෙම දැන් හිතන්නකෝ මේ වගේ එකක් කොහේ හරි තැනකින් මිසින් වුණා කියලා අපිට එකතු කරගන්න බැලුවා. ඒතකොට ඒ මුදල අඩු වෙනවනේ. තේරුණාද කියන්නේ? නමුත් අපි කුවරි එකක් ලියලා එකතු කරද්දී එහෙම මිස් වෙන්නේ නැහැ. හරි? ඒතර මෙන්න මෙහෙම තමයි outstanding එක හෙව්වේ. හරි. දැන් ඔය කතාව දැන් මම මේ කියපු ටික A to Z තේරෙන්න නම් මේ ක්ලාස් එකත් එක්ක මුල ඉඳලම සම්බන්ධ වෙච්ච ළමෙක් වෙන්න ඕනේ. අඩු ගානේ වීඩියෝ ටික හරි බලලා තියෙන්න ඕනේ. නැත්තම් මේක අර නිකන් ජෝන්ට ලතින් වගේ වෙනවා. හරි? එහෙනම් ඒක මතක තියාගන්න. හරි. අපි අද කොටස් ටික කතා කරමු. දැන් මේක මම මේකේ දීලා තියෙන ටික මම පහලට ගන්නම්. නෝට් එකේ හරි. අර අපි මේ core list එක හැදුවානේ. හරි. each course already received fee. මේක තමයි අපි අවසානට කර outstanding fee. මෙන්න තියෙනවා ලස්සන කතාවක් ඊගාවට 7 වෙනි එක. ඔන්න බලන්නකො මේක කොහොමද හදන්නේ කියලා. හරිද? ඔව්. මෙතන තියෙනවා query එකේ build up a query එකක් ගොඩනගන්නලු හොඳට තේරුම් ගන්න කියන එක. හරි? to find out the total course fee. ඒ කියන්නේ සම්පූර්ණම course fee එක, total course fee එක for each student should pay for their courses. මොකද්ද මේ කියන්නේ? අපිට query එකක් ගොඩනගලා build up කරලා හොයන්නලු මොකද්ද? එක ශිෂ්‍යයෙක් මේ ආයතනයේ ඉගෙන ගන්න වැය කරන මුදල කීයද? සම්පූර්ණ මුදල total fee එක. තේරෙනවද කියන එක? right. අපි මේක නිකන් හිතුවොත් එහෙම දල වශයෙන් මම මේ එකක් ඔයාලට මැනුවලි පෙන්නන්නම්. එකක් ඔයාලට මැනුවලි පෙන්නන්නම්. මැනුවලි කියලා කියන්නේ මේ අපි අර හස්ත ක්‍රමය කියලා කියන්නේ නිකන් මේ වගේ හදලා නිකන් පෙන්නන්නම් කියන software එකක් නැතුව අපි අතින් හදන එකට තමයි මැනුවලි කියලා කියන්නේ. හරි? right. මං යනවා මෙතනදී selected course වලට. හරි. ගිහිල්ලා අපි බලමු මේ පළවෙනි ශිෂ්‍යයා. කවුද පළවෙනි ශිෂ්‍යයා අපේ? personal detail වලට ගියොත් පළවෙනි ශිෂ්‍යයා තමයි GMB දිල්ෂානි කියලා කියන්නේ. ඔව්. හරිද? එතකොට එයා 0.1. හරිද? right. එතකොට මෙයා මොනවද තෝරාගෙන තියෙන courses? අපි selected course වලට ගියාපුවාම මෙයා courses දෙකක් තෝරාගෙන තියෙනවා. මොනවද courses දෙක? EG 0.3යි. හරිද? IT 0.1යි. එතකොට මේකේ course එක අපිට හිතා ගන්න බැයි නම් මොකක්ද කියලා අපිට course detail උත් තරම් බලන්න පුළුවන්. තේරුණාද? EG කියන්නේ IT කියන්නේ මොකද්ද? English සහ ICT. හරි. එතකොට English වලට කීයක් යනවද? 7500යි. IT වලට කීයක් යනවද? 7000යි. හරි. එතකොට මේ 0.1 කියන පළවෙනි ශිෂ්‍යයාට මේ ආයතන ඉගෙන ගන්න කීයක් වැය වෙලා තියෙනවද? 7500යි 7000යි එකතු කීයද? 14500යි. තේරෙනවද කියන එක? හරි. ඔය බලන්න. අපිට හරි ලේසියෙන් මේවා හොයාගන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි ශිෂ්‍යයා මේ ඉන්නේ. හරි. එතකොට එයාගේ නම මොකද්ද කියලා අපිට හොයාගන්න පුළුවන්. එයා කරන්නේ මොකද්ද course එක? EG 0.3. ඒක විතරයි මෙයා තෝරාගෙන තියෙන්නේ. හරි. එතකොට එයාට වැය වෙනවා කීයක්ද? EG 0.3 කියලා කියන්නේ මොකද්ද? English. එතකොට එයාට 7500ක් විතරයි වැය වෙන්නේ.
හරි මොකද එයා ඉංග්‍රීසි විතරනේ තෝරාගෙන තියෙන්නේ. හරි. ඊට පස්සේ අපි තුන්වෙනිය බැලුවොත් තුන්වෙනියා ඉංග්‍රීසිුත් කරනවා. දැන් අපිට කෝඩ් එක මතකයිනේ. ITත් කරනවා ටැමිලුත් කරනවා. නේ? ITත් කරනවා ටැමිලුත් කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඉංග්‍රීසිත් කරනවා. හරි. එතකොට මෙයා දැනට මෙතන තියෙන කෝස් වලින් කෝස් 3ක් කරනවා. හරි. එතකොට ඉංග්‍රීසිුයි ටැමිලුයි IT right. අපි බලමු. හරි. ඉංග්‍රීසි වලට කීයක් යනවද? 7500යි. IT වලට කීයක් යනවද? 7000යි. ටැමිල් වලට කීයක් යනවද? 6000යි. එතකොට මෙතන ඉංග්‍රීසි එකයි ICT එකයි ගත්තොත් එහෙම එතන 14500යි. එතකොට 14500ට දැන් 14000ට 6000ක් එකතු වෙච්චාම 20000යිනේ. එතකොට ඉතුරු 500යි 20500යි. එතකොට මෙයාට මේ ආයතන ඉගෙන ගන්න 20500ක් වැය කරන්න ඕනේ. හරි. දැන් ඔන්න ඔය ක්‍රමයට වාට පුළුවන් නේද? මොකද්ද? මෙතන මේ හැම ශිෂ්‍යයාටම වැය වෙන මුදල කීයද කියලා හොයන්න. පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. හැබැයි අපි මේක මෙහෙම හොයන්නේ නැහැ. දැන් මේ මං හොයපු විදිහට මෙහෙම හොයන්නේ නැහැ. අපි මේක හොයන්නේ කොහොමද? කුවරි එකක් නිර්මාණය කරලා. අපි බලමු කොහොමද කුවරි එක නිර්මාණය කරන්න කියලා. හරි. කොහොමද මේකට කුවරි එකක් ගොඩනගන්නේ කියලා බලමු. right. දැන් එතකොට අපිට ඕන වෙනවා මේක හොයාගන්න මෙන්න මේ selected course කියන table එක. මොකද මෙතන ඉන්න course එක තෝරාගෙන තියෙන්නේ. ඒ වගේම course details කියන එකත් ඕන වෙනවා. ඇයි? ඒකනේ මිල කියන්නේ මේ course එකේ fee එක තියෙන්නේ. එතකොට ශිෂ්‍යයා කවුද කියන එකේ අපිට නම, ඒ කියන්නේ ශිෂ්‍යයාගේ නම අපිට තෝරගන්න ඕන නම් මෙන්න මේ personal detail ගන්න වෙනවා. එතකොට දැන් ඔයාලට තේරෙනවා මේ කාරණාව හොයන්න නම් අපිට table 3ක් දැනට ඕන වෙනවා. මොකද ශිෂ්‍යයා කවුද කියලා හරියටම නමත් එක්කම තෝරගන්න අපිට personal detail ඕන වෙනවා. person details table එක. හරි. එතකොට එයා තෝරගෙන තියෙන courses අපිට හොයන්න වෙනවා. නැත්නම් අපිට එයාට කොච්චර මුදලක් යනවද කියලා හොයන්න බෑනේ. ඒකට ඕන වෙනවා අපිට selected course එක. දැන් මේ බැක්ක manual කරත් මේක ඕන වෙනවා. හරි. එතකොට මෙතනින් තෝරගන්න පුළුවන්. දැන් මේක විතරක් තෝරගෙන හරියන්නේ නැහැ. මෙයාට යන මුදල කීයද කියලා හොයන්න ඕනේ. ඒකට course details ඕන වෙනවා. එතකොට මෙන්න මේ table තුනම අපිට ඕන වෙනවා මේ වැඩේට. හරි. එතකොට අපි කරන්නේ මෙන්න මෙහෙම වැඩක්. අපි මෙතන create වලට ගිහිල්ලා කුවරි design වලට ගිහිල්ලා දැන් මතකයි. මෙන්න මේ show table box එකෙන් අපි මොනවද ගන්නෙ? අපිට ඕන කිව්වම course details table එක. right. ඊට පස්සේ payments ඕනද? payments එපා. personal detail එක ඕනේ. හරි. මොකටද personal detail එක ඕනේ? ශිෂ්‍යයාගේ නම වගේ ගන්නවා නම් ඕනේ. ඇයි course detail එක ඕනේ? course name එකත් අපිට හොයාගන්න වෙනවා. ඒ වගේම fee එක මොකද්ද කියලා බලා ගන්නත් වෙනවා. දැන් ඔයාලට තේරෙනවා මේ table දෙක ගත්තට මේ table දෙකේ කිසිදු සම්බන්ධතාවයක් නැහැ නේද? මොකද මේ personal detail table එක match වෙන්නේ නැහැ course detail එකත් එක්ක. right. දැන් අපිට ඕන වෙනවා අනික් කෙනා කවුද? selected courses. selected course. අන්න මෙයා add කරපුවාම අන්න දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මෙයාගේ relationship එක පෙන්වනවා නේ තියෙන්නේ. දැක්කනේ? එතකොට මෙන්න මේ selected course හින්දා තමයි මේ course detail සහ personal detail කියන එක සම්බන්ධ වෙලා ඉන්නේ. එතකොට මේ දෙන්න එකට සම්බන්ධයි selected course හරහා. right. දැන් මට ඕනේ මොකද්ද? අර මම කියපු විස්තරය මොකද්ද? මේ එක එකනට යන මුදල කීයද කියලා. හරි. එතකොට දැන් මෙයාගේ registration number එක ඕනේනේ. එතකොට මේ registration number එක ඕන නම් මට මෙතනින් ගන්නත් පුළුවන්. තේරුණාද කියන එක? මෙතනින් ගන්නත් පුළුවන්. දැන් මට ඇත්තටම මෙතනින් ගත්තොත් එහෙම දැන් මෙතනින් registration number එක මම තෝරලා ගත්තොත් එහෙම මෙතන නෑනේ මෙයා කරපු courses කීයක් තියෙනවද කියන එක. ඒක තියෙන්නේ මේ registration number එක ඇතුලේ. තේරුණාද? මේක හොඳට මේ logic එක තේරුම් ගන්න ඕනේ. selected course වල registration number එක ඇතුලේ තමයි තියෙන්නේ මෙයා කීයක් කරලා තියෙනවද කියන එක. හරි? එතන මෙතන නෑ.
නමුත් මෙතන registration number එක අපි මේ personal detail registration number එක තෝරගත්තට කිසි ගැටලුවක් නැහැ. මොකද හේතුව මේ registration number එක මේ registration number එකත් එක්ක, ඒ කියන්නේ මේ registration number දෙකක් නෙමෙයි මේ තියෙන එකම registration number එක තමයි මේ අපි හැමතැනම use කරලා තියෙන්නේ. එතකොට මෙයත් එක්ක link එකක් තියෙනවා මේ. අන්නේ හින්දා අපිට මෙතන registration number එක ගත්ත කියලා ගැටලුවක් නැහැ. හරිද? right. ඒකට මෙතන registration number එක මම double click කරාට පස්සේ මෙන්න මේ query field එකට මෙතෙන්ට ආවා. මම කියවා මේක add කරලා ඇදලා මෙහෙම දාන්නත් පුළුවන්. name එක ගත්තා. හරි. ඊට පස්සේ දැන් මෙයා මොනවද කරලා තියෙන course? ඒක තියෙන්නේ මෙතනනේ. ඒතකොට මෙතනින් course ID එක ගන්න ඕනේ නැහැ. මොකද මෙතනත් course ID එකෙන් ගත්තට මෙයා මෙයාට link වෙලා තියෙන හින්දා මෙතනින් ගත්තත් ප්‍රශ්නයක් නැහැ. මෙතන තියෙන detail එනවා. මම මෙතනින් course ID එක ගන්නවා. ඇදලා ගන්නත් පුළුවන්. double click කරලා ගන්නත් පුළුවන්. course එකේ name එක ගත්තා. course fee එක ගත්තා. හරි. දැන් ඕක තමයි අපිට දැනට ඕන වෙන්නේ. බලා ගන්නකො. මෙතන registration number එක, name එක, course ID එක, course name එක. course ID එක අපි දැනට චුට්ටක් අයින් කරලා දාමු. මෙතන click කරලා delete කරලා දාන්න. මොකද course name එක විතරක් දැනට ඇති අපිට. හරි. දැන් මෙතනින් query එක run කරොත් එහෙම අන්න ඔයාලට බලා ගන්න පුළුවන් මෙයාලගේ මේ දේවල් මේ තියෙන්නේ. මේ දිල්ෂානි කියන කෙනාගේ නම මෙතන දෙපාරක් කියලා තියෙනවා. මොකද ICT technician professional english මේ තියෙන්නේ. කීයද? 7000යි 7500. මේ එතකොට දෙක කියන එක නා 7500 විතරයි. මේ මෙහෙම එනවා. right. දැන් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද? දැන් මෙතන මෙයාගේ course එකට අදාළව ගන්නවා නම් තේරෙනවද? ඔව්. දැන් ඔයාලට හිතෙනවා මෙතන දැන් මෙතන මේක දෙකක් ඕනේ නැහැ. මේ දැන් මෙතන ඒ කියන්නේ මෙතන registration number එක 021 මෙතනත් 021 කියන එක ඔව් annotations දාන්න එපා මේකේ. හරිද? ඔව්. සමහරලාට වැරදිලා එන නැත්තේ. චුට්ටක් ඉන්න. එතකොට මෙන්න මේ දෙන්නම අපිට group කරන්න පුළුවන්. එකිනෙකට කණ්ඩායම් කරන්න පුළුවන්. හැබැයි එහෙම group කරන්න මෙයා බෑනේ. මේ දෙන්න group කරන්න බෑ. මෙතන මේ දෙන්න එකක් කරන්න බෑනේ. මේක ICT technician මේක. ඒතර මෙතන group කරනවා කියලා කියන්නේ මොකද්ද? මේ දෙක එකතු කරනවා. අන්න ඒ හින්දා ඔයාලා කලින් ඉගෙන ගත්ත විදිහට මෙතන group කරලා මෙතන fee එක එකතු කරන්න බෑනේ. මේක sum කරපුවාම ඔන්න බලා ගන්න මේ ටික එකතු වෙන්නේ නැහැ. ඒකට හේතුව මේ දෙන්න group වුණාට මේ දෙන්න group වෙන්නේ නැහැ. එහෙනම් අපිට මෙයාගේ සම්පූර්ණ මේක මම අයින් කරන්න බලා ගන්න ඕන නම් ඔයාලට මෙතන course name එකත් අයින් කරන්න වෙනවා. දැන් මෙතන course name එක අයින් කරොත් මම මෙතන run කරපුවාම දැන් මේ බලන්න. මෙතන course site කියන්නේ registration number එක තියෙනවා හරි. මෙතන නම තියෙනවා. දැන් මට ඕනේ මොකද්ද? මෙයාලට වැය වෙන මුදල හොයන්නනේ. හරි. එතකොට මේ දිල්ෂානි කියන කෙනාට වැය වෙච්ච මුදල අපිට මෙතනින් මේ දෙක එකතු කරනවා. දැන් ඔයාට මේක හදලා දෙන්න කිව්වොත් ඔයාලා කරන්නේ මොකද්ද? මේ එක්කෙනෙක්ගේ නමක් එකපාරක් ලියවා මේ දෙක එකතු කරා දැම්මා. ඊගාව එක්කනා ලියවා එයාගේ තියෙනවා නම් එකතු කරා. දැන් මේ දිසානායක කියන එක්කනා මොකද්ද? දැන් එයාගේ නම එකපාරක් ලිව්වා මේ ටික සම්පූර්ණ එකතු කරා. එතකොට මේ කට්ටිය මේ ඒ කියන්නේ මෙතන නම තුන් පාරක් ලියන්න ඕනේ නැහනේ. මේ දෙක පාරක් ලියලා මේ ටිකයි එකතු වෙන්න ඕනේ. හරි. එතකොට ඒ වැඩේ කර හැකි අපිට access වලින්. ඔව්. ඒක කරන්න නම් අපි මොකද කරන්න ඕනේ? මෙතනින් මෙන්න මේ totals කියන මෙන්න මේ sigma mark එක click කරන්න ඕනේ. මෙතන click කරපුවාම මෙතෙන් අලුත් feature එකක් add වෙනවා. group කියලා මේක මතක ඇති. ඒ කියන්නේ මේ total යටතේ group by කියලා වැටෙනවා. හරි මේකට මම group by කියලා තියන්න. right. එතකොට මේක group කරපු ගමන් දැන් මෙතන run කරපුවාම මොකද වෙන්නේ? ඔව්. මෙතන මේ විදිහට තමයි පෙන්නන්නේ. හරිද? ඔව්. දැන් මෙතන group කරපු ගමන් right. මෙතන මේ විදිහට පෙන්නන්නේ. එතකොට මෙයා group වෙන්නේ නැහැ. මොකද මෙතන මේ එක ඒ කියන්නේ දැන් මෙතන group වෙන්නේ නැහැ කියලා කියන්නේ මෙතන තියෙන මිල වෙනස්නේ. දැන් මෙතන 7000යි 7500යි group වෙන්නේ නැහනේ. එක වගේ ඒවා විතරයි group වෙන්නේ. හරි? දැන් ඔයා හිතන්නකෝ මෙතන මෙයාගේ ඊගාව එකත් මෙතන 7000 තිබ්බා කියලා. එතකොට මෙයාගේ 7000 කියන එක විතරක් පෙන්නලා මෙයාගේ නම එකපාරයි පෙන්නන්නේ. තේරෙනවද මම මේ කියන්නේ මොකද්ද කියන්නේ? තේරෙනවද කියන එක?
හරි. දැන් group by කරා. ඒත් group උන්නේ නැහැ. හරිද? group වෙන්න නම් මොකද කරන්න ඕනේ? මෙන්න මේ ටික එකතු කරන්න ඕනේ. ඒ කියන්නේ අදාළ එක්කනට අදාළව එකතු කරන්න ඕනේ. එතකොට මෙතන group by වලට මෙන්න මේ fee එකට ගිහිල්ලා අපි මෙතනින් මේක sum කරනවා. හරිද? මේක sum කරලා මෙතනින් run ගියාපුවාම දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මොකද්ද? මේ කට්ටියම group වෙලා මෙතන තියෙන මේ කොටස එකතු වෙලා තියෙනවා. දැක්කනේ? මේක 14500යි කියන්නේ 7000යි 7500 නේ තිබ්බේ. මේ දැක්කද? මෙයා 20500. තේරුණාද කියන එක? එතකොට group කරනවා නම් අනිවාර්යයෙන්ම එකම ඒ කියන්නේ group කරන්න පුළුවන් features ටිකක් තෝරගන්න. තේරුණාද? දැන් මෙතන course එක තිබ්බනම් course name එකේ දෙක කොහොමද group කරන්න වෙන්නේ අපිට? මොකද course එකකට එකක් වෙනස්නේ. එතන මෙන්න මෙහෙම තමයි මේක හදන්නේ. හරිද? එතකොට මෙතන මේක තමයි මේ query එක. මම හිතන්නේ මෙතනත් ඒ වගේ අරන් තියෙන මේ තියෙන track number එකයි name එකයි fee එකයි. නේ? මෙතන තියෙනවා tot course fee for each student. total course fee for each student. ඒ කියන්නේ එක් ශිෂ්‍යයාගේ total course fee එක. හරි. අපි එතකොට දැන් මෙතෙන්ට ගිහිල්ලා මේක save කරමු. total මම මෙහෙම දාන්නම් course fee for මම මෙතනින් දාන්නම් underscore එකක් නිකන් each student. හරි. එතකොට මේ table වල මේ table වල නම් වල එතකොට මෙන්න මේ වගේ query මේ තියෙන ඒ කියන්නේ මේ ඇවිල්ලා තියෙන table වල නම්නේ. එතකොට ඒ කිසිම දෙයක මම කියවා spaces තියන්නේ නැහැ කියලා. මේ query name එකකවත් space එකක් තියන්න එපා. හරි. right. මේක මම save කරනවා. හරි. අන්න එතකොට මේක save වුණා. මෙතනින් අපිට close කරලා බලන්න පුළුවන්. දැන් මොකක් කියලා තියෙන මේකේ? අන්න total course fee for each student. අනිවාර්යයෙන්ම meaningful. ඒ කියන්නේ අර්ථවත් නමක් දෙන්න ඕනේ. මොකද මේ query වලිනුත් ආපහු අපි query හදනවා. එතකොට අපිට මේ query එක මොකක්ද කියලා හිතා ගන්න බැරි වුණොත් දැන් ඔයාලා නිකම්ම query 1 query 2 query 3 කියලා දැම්මොත් එහෙම ඔය එතකොට හිතා ගන්න බැරි වෙන්න පුළුවන් මොකද්ද මේ කියන එක. තේරුණාද කියන එක? ඉතින් අන්නේ හින්දා අනිවාර්යයෙන්ම ඔයාලා save කරන query එකේ නම හරියට දෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට මේ query නම query එකේ name එක දැක්කහම මේ query එකෙන් මොකද්ද මේ හොයලා තියෙන්නේ කියන එක තේරුම් ගන්න පුළුවන් විදිහට නම දෙන්න ඕනේ. අන්න ඒකයි. තේරුණාද? නැත්තම් මේ query එක open කරාට පස්සේ ඒක දිහා බලලා ඒකෙන් හදලා තියෙන්නේ මොකද්ද කියලා තේරුම් ගන්නව නම් වැඩක් නැහැ. හරිද? දැන් ඔන්න අපි මෙතනද හෙව්වේ මොකද්ද? total course fee for each student. එක් ශිෂ්‍යයාගේ සම්පූර්ණ course fee එක. මෙතන හෙව්වේ මොකද්ද? total course fee for each course. ඒ කියන්නේ එක් course එකේ total fee එක. අන්න එහෙම තමයි තියෙන්නේ. හරිද? right. කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මොකක් හරි මේ chat box එකේ දාන්න. තේරෙනවද කියන එක? හරි. අපි ඊගාව එකට යන්. මම හිතන්නේ මේක පැහැදිලි ඇති. හරිද? මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් එක්කෝ mic එක on කරලා කතා කරන්න. ඔයාලගේ මම mic close කරලා නැහැ කාගේවත්. mic එක on කරලා කතා කරන්න නැත්නම් chat එකේ message එකක් දාන්න. පොදුවේ දාන්න බැයි නම් everyone දාන්න බැයි නම් directly මට හරි දාන්න. හරි? මෙතන තියෙනවා ඊගාවට 8 වෙනි එක. හරිද? දැන් මේවා කොච්චර අපි බලාගත්තත් තේරෙනවද කියන එක මේක කොච්චර අපි බලාගත්තත් මේවා ප්‍රැක්ටිකල් කරද්දි තමයි පුළුවන් වෙන්නේ. තේරෙනවද කියන එක? තමන් කරන්න ඕනේ. දැන් කවුරුවත් කරන එකක් බලාගෙන හිටියට තමන්ට පුළුවන් වෙන්නේ නැහැ කවදාවත්. ඕනම දෙයක් එහෙමනේ. නේද? අපි එක්ස්පීරියන්ස් එකක් ගන්න නම් ඒක තමන් කරන්න ඕනේ. නේද? දැන් අපි හිතන්නකෝ උදාහරණයක් විදිහට අපි කවුරු හරි කෙනෙක් බයිසිකලයක් පදින දිහා උදේ ඉඳන් රෑ වෙනකම් බලාගෙන. අපිට බයිසිකල් පදින්න පුළුවන් වෙනවද? නෑ අපිට පුළුවන් වෙන්නේ නෑ. එතකොට අපිට පුළුවන් වෙන නම් අපි මොකද කරන්න ඕන? අපි පදින්න ඕනනේ. එතකොට අපි කොච්චරද පදින්නේ මේ මට්ටමට අපිට පුළුවන් වෙන එච්චරයි. ඒකත් එහෙමයි. දැන් බයිසිකල් පදිනවා නම් අපි නේද? දැන් සමහරු ඉන්නවා ගේ මිදුලේ විතරක් බයිසිකල් පැද්දා. සමහරු ඉන්නවා නිකන් ගමේ ওই කඩේට විතරක් ගිහිල්ලා එන්න එහෙම. සමහරු ඉන්නවා ටවුන් එකේ ඕන තැනක කරක් ගහලා එන්න පුළුවන්. එතකොට මම එහෙම කරන්න කියනව නෙමෙයි. ඒ කියන්නේ ඒ තමන් ප්‍රැක්ටිස් කරපු විදිය. තේරුණාද කියන එක? හරි? එතකොට හොඳ පාරක ගිහිල්ලා පුරුදු වෙන්න ඕන නම් ප්‍රධාන පාරක කියලා හිතන්න. අපි ඒ පාරකම ගිහිල්ලා පුරුදු වෙන්න ඕන. ගේ වටේ බදලා ඒ පුරුද්ද ගන්න බෑ. නේද? ගේ වටේ වාහනෙත් නැහැ නේ. ඉතින් අන්න එහෙමයි. ඉතින් ඒ හින්දා අපිට අනිවාර්යෙන් මේ ටීචින් වල තියෙන මෙතඩ් එකක් තමයි තේරෙනවද? ඒක අපි ෆලෝ අප් කරන්න ඕන. ඒ හින්දා මේකත් දැන් මේ බලාගෙන ඉද්දී ඔයාලට යම් තරමකට තේරෙයි. නමුත් මේක
කරද්දි තමයි ඔළුවට වැටෙන එකයි මම ඔය හැමතිස්සෙම කියන්නේ මේ වීඩියෝස් බලලා මේකම හරි එකපාරක් කරන්න. එතකොට ඔයාලට මේ ගැන අයිඩියා එකක් එනවා. තේරුණාද කියන එක? right. හරි. අපි බලමු ඊගාව question එකේ මොකද්ද කියලා තියෙන්නේ කියලා. හරි දැන් මෙතන තියෙනවා අපි බලමු අපි හෙව්වේ මොකද්ද? හෙව්වේ මෙන්න මේ 7 වෙනි එක නේ. right. එක් ශිෂ්‍යයා මේ course වලට ගෙවන්න කීයක්ද කියන එක. right. මෙතන බලමු. Build up a query to find out the outstanding fee for each student. Save the query already paid fee for each student. right. මෙතන චූටි ප්‍රශ්නයක් තියෙනවා වගේ question එකේ මෙතන චූටි ප්‍රශ්නයක් තියෙනවා මේ ප්‍රශ්න දෙකම එකක් විදිහට තියෙන්නේ. දැන් මේ 8 ඩුප්ලිකේට් වෙලා තියෙනවද මොකද්ද මේ වෙලා තියෙන්නේ? ආනේ මේ 8 1 8 2 කියලා තියෙන්නේ චුට්ටක් ඉන්න බලන්න. Build up a query to find out the outstanding fee for each student. ඔය මෙතන outstanding හෙව්වනම් query එක already paid වෙන්න බෑ. ඒතර මෙතන build up a expression මෙතන expression එකක් දාන්න තියෙන්නේ to find out the outstanding. මේක තමයි outstanding වෙන්න ඕනේ. හරි. ඒතර මෙතන හොයන්න තියෙන්නේ build up a query to find out the outstanding fee නෙමේ already paid fee වෙන්න ඕනේ. already ඔයාලගේ ටියුට් එකේ මේක වෙනස් කරගන්න නැත්නම් මම මේක පස්සේ ආපහු ඔයාලට දාන්නම් already paid. ඒ කියන්නේ දැනටමත් ගෙවුප එකේ each student. ඒ කියන්නේ මොකද්ද? මේ කියන්නේ build up a query to find out the already paid fee for each student. එතකොට මෙන්න මෙතන වරහන් ඇතුළේ දාලා තියෙනවා this query supports වෙන්න ඕනේ as නෑ මේකයි මම දාන්නම් එහෙමනොත් find out the outstanding fee. ඒ කියන්නේ මේ query එක support කරනවලු outstanding fee එක හොයන්න. මොකද මේ already paid එක හොයන්න නැතුව මේ outstanding හොයන්න බෑනේ. right. මෙතන නැවත මතක තියාගන්න මෙතන හොයන්නේ මොකද්ද? registration number එක, name එක, course fee එක. right. එක් ශිෂ්‍යයා දැනට ගෙවලා තියෙන මුදල කීයද? හරි. දැන් මෙතන අපිට මතක තියාගන්න ඕනේ විශේෂම දේ තමයි දැන් අපි හිතන්නකො මෙහෙම කතාවක්. දැන් මෙන්න මේක හොඳට තේරුම් ගන්න මේ කියන එක. මේකට අපිට දැන් මෙතන බලමු. මෙතන හෙව්වේ අපි මොකද්ද? එක් ශිෂ්‍යයාට ගෙවිය යුතු මුදල මේ තියෙන්නේ. දැන් මේ දිල්ෂානි කියන කෙනා කීයක්ද ගෙවන්න ඕනේ? 14500. දෙව්මිනී කියන කෙනා මේක ගෙවන්න 7500. එතකොට දිසානායක කියන කෙනා 20500. එතකොට මේ ගෙවන්න තියෙන මුදල එක එක්කෙනාගේ ටෝටල්. හැබැයි මේ මුදලම මොනවා වෙලා නැද්ද? ගෙවිලා නැහැ. නේද? දැන් මෙයා තෝරාගෙන තියෙන කෝස් අනුව ගෙවන්න තියෙන මුදල අපි සිලෙක්ටඩ් කෝස් වලින් අර ඉස්සලා අර එක්ස්පෙක්ටඩ් ෆී එක හෙව්වේ. තේරෙනවද මං හිතන්නේ මං කියපු එක? තේරෙනවද කියන එක? එතකොට මෙතනදී තියෙන්නේ මේ දැන් අපි කියමුකෝ එක ළමයෙක් ඉන්නවා. හරිද? ඒ ළමයා කෝස් දෙකක් තෝරගන්නවා ආයතනයක. එක කෝස් එකක් රුපියල් 10000යි අනිත් කෝස් එක රුපියල් 20000යි. හරි? එතකොට ඒ ළමයා සම්පූර්ණ ආයතනයට ගෙවන්න ඕන කීයද? රුපියල් 30000ක් ගෙවන්න ඕන. හරි. ඒක තමයි ඒ ළමයා ගෙවිය යුතු මුදල. හැබැයි යා කෝස් එකට ආවට පස්සේ මොකද්ද? එයා අපි කියමු දැනට ගෙවලා තියෙන මුදල කෝස් දෙකටම ගෙවලා තියෙන 20000යි. එතකොට තව ඉතුරු කීයක් තියෙනවද? 10000ක් ගෙවන්න තියෙනවා. තේරෙනවද කියන එක? අන්න ඒකයි. ඒක තමයි outstanding fee එක. නේ දැන් ඔයාලා වුණත් කෝස් එකකට ගෙවද්දිද අපි හිතන්නකො පළවෙනි වාරයක විතරක් ගෙවුවා කියලා. එතකොට ඔයාලට තව මුදලක් තියෙනවනේ ගෙවන්න. එතකොට ඔයාලා ගෙවන්න තියෙන මුදලෙන් ගෙවලා තියෙන කොටසයි. හරිද? එතකොට අපි මෙතනදී හොයන්න ඕනේ මොකද්ද? මොකද්ද හොයන්න ඕනේ? දැන් මේ හෙව්වේ මොකද්ද? ගෙවන්න තියෙන මුදල. එක් ශිෂ්‍යයා ගෙවන්න තියෙන මුදල තමයි මේ හෙව්වේ. හැබැයි එක් ශිෂ්‍යයා ගෙවපු මුදල දැනට ගෙවලා තියෙන්නේ කොහොමද හොයන්නේ? ඒක හොයන්න වෙන්නේ payments වලින්. දැන් අපිට මේක හරියට හෙයි හැකි. හරි? දැන් මෙතන
දැන් මෙතන අපි outstanding එකට ගියොත් දැන් මෙතනට ගියොත් එහෙම දැන් මේ දිල්ෂාන් කියන කෙනා 14500 නේ ගෙවලා තියෙන්නේ. මෙයා හරිද? එතකොට payments වලට ගියොත් එහෙම අපි මේ 0.1 කියන කෙනා මෙතනත් ඉන්නවා මෙතනත් ඉන්නවා මෙතනත් තියෙනවා. මේකයි. එයානේ ඒ ශිෂ්‍යයා. එතකොට මෙතන තියෙන යාට ගැලපෙන මුදල් ටික එකතු කරා නම් හරිනේ. එයා දැන්ට ගෙවලා තියෙන එක හම්බ වෙනවනේ මේ. අපි නිකන් බලමු. මෙයා 4000යි මෙතන 7500. හරිද? ඊට 7යි 4 11500. එතකොට මෙතෙන්ට එද්දී එතකොට මෙතෙන්ට එද්දී කීයද 14500. එයා එතකොට ඔක්කොම ගෙවලා තියෙනවානේ. එයා ඔක්කොම ගෙවලා තියෙනවා. හරි. එතකොට ඒක මෙහෙම හොයලා හරියන්නේ නැහැ අපි. දැන් අපි කියමුකෝ දෙවනියා. එතකොට එයා 4000ක් දැනට ගෙවලා තියෙනවා. හරිද? මේ course wise නෙමෙයි අපි හොයන්නේ සම්පූර්ණ ගෙවලා තියෙන මුදල. එතකොට මෙතන දෙවනියා. මෙහෙ තව ඉන්නවද කියලා බලන්න ඕනේ. දැන් මෙහෙම අපි එකතු කරනවද මේවා? නෑ. ඇයි අපිට එකක් හරි මේ මිසින් වෙන්න පුළුවන් නේ. එහෙනම් මෙහෙම කරන්නේ නෑ. එහෙනම් අපි කොහොමද කරන්නේ? මේක query එකකින් හදන්න ඕනේ. හරි. කොහොමද හදන්නේ? ඔන්න බලා ගන්න. හරි. දැන් මෙතන අරන් තියනවා මම මෙන්න reg number එක ඔය මේ course details මේ ටික ගත්තා මේ. දැන් අද registration number name එක අපිට course එකක් ගන්න බෑ මොකද්ද කියලා. ඒතකොට fee එකක් ගන්න ඕනේ installment එක ගන්න. මෙන්න හරි. right. ඒතකොට මේකටත් අරන් තියෙන personal detail course මෙන්න මේ ටික. right. එතකොට අපිට personal details table එක ගන්න වෙනවා මෙයාගේ reg number එකයි name එක ගන්න. නැත්නම් මේ විස්තර ටික අපිට හරියට ඕනනේ කවුද ගෙව්වේ කියන එක. හරි. එතකොට මොකේටද ගෙව්වේ කියන එක මොකද වෙන්න ඕන? ඒක අපිට ඕනේ course detail එකෙන්. හරිද? ඔව්. එතකොට payments ඕනේ මොකටද? payments ඕනේ කීයක් ගෙව්වද කියලා හොයාගන්න. හරිද? personal detail ඕනේ අපිට මේ ශිෂ්‍යයෝ කවුද කියලා හොයාගන්න. හරි. එතකොට course detail ඕනේ මොකද්ද course එක කියලා හොයාගන්න. නේද? එතකොට payments ඕනේ. ඔව්. කීයක්ද ගෙවලා තියෙන්නේ කියලා මෙතනින් හොයාගන්න. තේරුණාද කියන එක? හරි. එතකොට මේක හදද්දී අපි මොකද කරන්නේ? අපි query design වලට ගිහිල්ලා query ඒ කියන්නේ create වලින් query design වලට ගිහිල්ලා මෙතනින් මොකද කරන්නේ? ඔව්. personal detail add කරා. හරිද? course detail add කරා. payments add කරනවා. අන්න අපේ table ටික. මෙතනින් close කරමු. මේ තියෙන්නේ. right. ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. හරි. එතකොට relationship එකේ personal detail සහ payment කියන එක ඍජුව සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒක තමයි මෙයා මේ විදිහට පෙන්නන්නේ. හැබැයි මේ payment සහ course detail කියලා කියන්නේ දුරස්ත ඥාතිකමක් තියෙන්නේ. ඒකයි මේ මෙතන මොකුත් මේ අර one to many මේ වගේ marks පෙන්නන්නේ නැත්තේ. අපි දැන් මෙතන database tools ගියොත් එහෙම මෙන්න මෙතන බලන්න. මේ දැක්කද? දැන් මෙතන personal details සහ payments ඍජුව select කරලා තියෙනවා. personal details සහ payments නේ. හරි. එතකොට payments සහ course detail මෙතනින් බලමු. මේ තියෙන payments. course details කියන්නේ මෙන්න මේ දුර ඉන්න එකනේ. ඒකෝට මෙයාගේ මෙයාට ඇවිල්ලා මෙයාගේ මෙයාට ඇවිල්ලා ඒ වගේ දුරස්ත ඥාතිකමක් තියෙනවා. තේරුණාද? ඒක හරියට නිකන් අපි හිතන්නකෝ ලොකු තාත්තගේ හරි බාප්පගේ හරි ළමයෙකුයි නැත්තම් අපි කියමුකෝ ලොකු තාත්තගේ පුංචි අම්මගේ ළමයෙක් කියලා. ලොකු තාත්තගේ පුංචි අම්මගේ නැත්තම් ආන් ඒ වගේ දුරස්ත ඥාතිකම. ඒකෝට දුර සම්බන්ධයක් තියෙනවා. ආන් ඒ වගේ. හැබැයි සම්බන්ධය තියෙනවා. payments වලින් මෙතෙන්ට ආවා, මූහරා මෙතෙන්ට ආවා, එතනින් ආයෙ මෙතෙන්ට ආවා. ඒක තියෙන හින්දා තමයි එහෙම හරි සම්බන්ධයක් තියෙන හින්දා තමයි මෙන්න මේ query එකේදී මෙයාගේ මේ සම්බන්ධය පෙන්නලා තියෙනවා. බලන්න මේ relationship කියලා කියන්නේ ළමයි පැය ගාණක් වුණත් තේරුම් ගන්න පුළුවන්. ඒම අමුතු එකක්. ඒකයි. හරි? මේ දේවල් හරියටම ඉගෙන ගන්න ඕනේ. තේරුණාද කියන එක? මේකේ වෙන්නේ මොකද්ද කියන එක අවබෝධයක් තියෙන්න ඕනේ. එහෙම නැතුව මේක නිකන් access කියන්නේ relationship හදුවා data දැම්මා හැදුවා එහෙම වැඩක් නැහැ. හරි? මේක අවබෝධ කරගන්න ඕනේ යම් කිසි කාලයක් කරා. ඒකයි. හරි? දැන් මම මෙතනදී registration number එක ගන්නවා. මේක ගත්ත හැකි වෙනදෙන් person detail වලින්. දැන් ප්‍රශ්නයක් නැහැ කොහෙන් ගත්තා. මොකද මේ අතර සම්බන්ධතාවයක් තියෙනවා. name එකක් ගන්නවා. හරි? right. ඊට පස්සේ ඕනනම් course name එකක් ගමු අපි. course name එකක් ගමු.
හරිද? course name එකක් ගමු. right මෙතන නම් හැබැයි අරන් තියෙන්නේ ඔව් fee එකයි මේ installment ඔක්කොම අරන් තියෙනවානේ. හරි හරි. මෙතනත් ගන්න පුළුවන් ඒ වගේ. එතකොට මෙතන course name එකයි course fee එකයි නේ. හරි. එතකොට මේ එක් එක් ශිෂ්‍යයා තෝරාගෙන තියෙන course. දැන් මෙතන මේක අපි දැනට run කරලා බැලුවොත් අපි බලමු මොනවද මේකේ පේන්නේ කියලා. මේ තියෙන්නේ. හරිද? එතකොට මෙයා මේ දැනට ICT technician කරලා තියෙනවා එයාගේ course fee එක. එතකොට මෙයා professional english කරලා තියෙනවා එයාගේ course fee එක. ඉතින් අන්න එහෙම මෙතන පෙන්නනවා. right. එතකොට මෙයාගේ තියෙන course fee එක. හැබැයි අපි මොකද කරන්න ඕන? ඇයි මේ ගොඩක් සැරයක් පෙන්නලා තියෙන්නේ? දැන් මේකේ ඔන්න බලා ගන්න පුළුවන් වාට තමයි මට තප්පරයක් දෙන්න. හරි. හරි. මේ හරි. එතකොට දැන් මෙතන ඔයා බැලුවොත් එහෙම තේරෙනවද කියන එක? right. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් එකනා දෙපාරක් විතර ඉන්න එකම course එකේ. දැන් මෙතන බලන්න මේ 0.3 දිසානායක කියන කෙනා ICT technician 7000යි. හරි. මෙතන 0.3 දිසානායක කියන කෙනා ආයෙත් 7000යි. ඇයි මේ දෙපාරක් කැලලා තියෙන්නේ? ඒ තමයි අර දැන් මෙතන අපි මේක ගන්න හැදුවනේ දැන් මේ රිලේෂන්ෂිප් එක වැඩක් නැහැ අපිට. හරිද? මෙතන අපි මේ payments කියන table එක ගත්තානේ. එයත් එක්ක link වෙලානේ තියෙන්නේ. ඒ හින්දා මෙතන මොකද වෙලා තියෙන්නේ? දැන් මේ එකම දෙපාරක් පෙන්නලා තියෙන්නේ. මෙයා දෙපාරක් ගෙවලා තියෙනවා. ඒ කියන්නේ මේ course fee එක ICT technician කියන එකට අදාළ course fee එක දෙපාරක් ගෙවලා තියෙනවා. හරි ඒක අපිට බලා ගන්න පුළුවන් මෙතන installment කියන එක add කරා නම්. installment add කරා නම් බලා ගන්න පුළුවන් මේ. දැක්කද? මෙන්න දිසානායක course fee එක 7000 තමයි. නමුත් එයාගේ installment එක එයා ගෙවලා තියෙනවා 3500. මෙයා ආයතනකදී මොකද කරලා තියෙන්නේ? ආය 3500ක් ගෙවලා තියෙනවා. හරිද? ඉතින් අන්න ඒ වගේ ඩුප්ලිකේට් වෙන හින්දා තමයි මෙතනත් මෙයා මේක ඩුප්ලිකේට් කරලා පෙන්නන්නේ. හරි. දැන් ඔයාලා මෙහෙම හිතන්න. දැන් ඔයාලට පුළුවන් නේද මේ ටික ගෲප් කරන්න. මේ බලන්න දැන් මේ දිසානායක කියන කෙනාගේ course fee එක 7000යි. එතකොට මෙතන මේ තියෙන දිසානායක කියන මේ රෙකෝඩ් එකයි මෙතන තියෙන රෙකෝඩ් එකයි එකක් කරා නම් හරිනේ. එතකොට මේ දෙකට මොකද වෙන්නේ? මේ දෙක එකතු කරනවානේ. මේ දෙක එකතු කරන්න වෙනවා. හරි. දැන් අපි මොකද කරන්නේ? මෙතෙන්ට ගිහිල්ලා මේවා එකතු කරනවා. හරිද? ඔන්න බලා ගන්න. මේක group by ගිහිල්ලා installment එක sum කරනවා. දැන් run කරලා බලමු. අන්න දැන් හරි. දැන් අන්න දිල්ෂානි ICT technician කරලා තියෙනවා කීයද? ආයාගේ course එක 7000යි. professional english කරලා තියෙනවා කීයද? 7500යි. හරි. තේරෙනවද කියන එක 7500යි. එතකොට මේ දෙව්මිනී කියන එක්කනා ඉංග්ලිෂ් කරලා තියෙනවා ගාන 7500 හැබැයි ගෙවලා තියෙන්නේ කීයද? 4000යි. ඕන දැක්කද? දැන් ඕක අපිට හොයාගන්න පුළුවන් අර ටේබල් එකේ payments වලින් check කරලා. නමුත් එහෙම හෙව්වොත් මොකද වෙන්නේ? අපිට missing වෙන්න පුළුවන්. දැන් මෙතනදී යාගේ හිඟයක් තියෙනවනේ. ඒ 7000න් 4000 නේ ගෙවලා තියෙන්නේ. හරි. එතකොට මෙයා ICT technician 7000ම ගෙවලා තියෙනවා. මෙතන ඔව් ටැමිල් 6000ම ගෙවලා තියෙනවා. බලමු හිඟ තියෙන්නේ කාගේද කියලා. දැන් මෙහෙම හොයන්න බෑ හිඟ තියෙන කාගේද කියලා. මේක වෙනම අපි හොයන්න ඕනේ. නිකන් බැලුව බැලමට මෙතන පේනවනේ. දැන් මෙයාගේ 7500 ගෙවලා තියෙන 3500 මේ. දැන් ඔන්න මේකෙන් හෙව්වේ මොකද්ද? එක් එක් ශිෂ්‍යයා තව ගෙවන්න තියෙන කීයද එක එක කෝස් එකට. ඒතර මෙතන මෙන්න මේ ටික තමයි කෝස් fee එක. මේ තියෙන දැනට ගෙවලා තියෙන මුදල. හරි. දැන් මේක අපි සේව් කරමු. මොකක් කියලාද? මෙන්න මේ කතාව දාලා. already paid fee for each student. මේක සේව් කරමු.
already paid fee for මෙතන මම underscore එකක් දාලා දාන්නම්. ඔයාලට කැමති විදිහට දාගන්න පුළුවන්. each student එක් ශිෂ්‍යයා ගෙවපු අන්න හරි. දැන් මෙතනින් අපි මේක close කරොත් right. මෙන්න already දැන් මෙතන අපි already received fee නේ. එක course එක දැන් මේ තියෙන්නේ මොකද්ද? already paid fee. ඒ කියන්නේ දැනටමත් ගෙව මුදල for each student එක් ශිෂ්‍යයා සඳහා දැනට ගෙවපු මුදල තමයි මේ තියෙන්නේ. හරිද? එතකොට මේක හරි. දැන් අපිට කරන්න තියෙන්නේ මොකද්ද? මෙතන තියෙන මෙයාගෙන් මෙතන තියෙන එකන අඩු කරා නම් හරිය නේද? එතකොට මෙතන ඉස්සරහට බිඳුව આવොත් මෙයාට හිඟ මුදලක් නැහැ. දැන් තේරෙනව නේද? මෙතන තියෙන ෆී එකකින් ඉන්ස්ටෝල්මන්ට් එක අඩු කරන්න තියෙන. දැනට ගෙවලා තියෙන. දැන් මේ කරේ මොකද? එක එක ශිෂ්‍යයාට අදාළ අපි ඉන්ස්ටෝල්මන්ට් එක එකතු කරපු එක තමයි කරේ. හරි? right. දැන් ඔන්න බලා ගන්න. දැන් තියෙනවා ඊගාව කතන්දරේ. මොකද්ද? build up an expression to find out the total or find out the outstanding fee for each student. Save the query outstanding fee. මොකද මේ කරන්න තියෙන්නේ? ඔව්. මෙයාගෙන් outstanding එක හොයන්න තියෙන්නේ. ඒ කියන්නේ outstanding කියලා කියන්නේ මොකද්ද? ඔය දැනට තියෙන හිඟ මුදල. හරි. එතකොට මෙතන කරන්න ඕනේ ළමයි මෙන්න මේ fee එකෙන් මේක අඩු කරන්න ඕනේ. හරි. දැන් මේ query එක අපි save කරලා තියෙනවා. right. දැන් අපි මොකද කරන්නේ? හරි ලේසි. මෙන්න මෙච්චරයි කරන්න තියෙන්නේ. ඔව්. create ගිහිල්ලා query design වලට ගිහිල්ලා දැන් අපි ගන්නෙ මොකද්ද? දැනට ගෙවපු එක. දැන් මේ හදපු query එක ගන්න. මේක අපිට queries වලින් ගන්න පුළුවන්. ඒකයි මම මේ කිව්වේ query වලට හරියට නම දෙන්න ඕන කියලා. නේ? already paid fee for each student. ඇයි දැන් ඒකෙන්නේ අපි හොයපු එකෙන් අඩු කරන්න ඕනේ. right. මෙතෙන්ට add ගියා. අපිට මේක ඕනනම් ආයේ personal detail course detail අරන් හොයන්න පුළුවන්. එහෙම ඕනේ නැහැ. දැන් මෙතන අපි හොයාගත්ත ටිකක් තියෙනවනේ. හරි? දැන් මෙතනින් අපි ආපහු මේකෙන් ගන්නවා reg number name course name fee මොකක්ද? ඔව්. right. course name. මෙතන fee එකයි sum of fee එකයි ගත්තා. ඉතින් අර ටිකම අරන් අපිට ආපහු run කරන්න පුළුවන්. reg number එකයි name එකයි course name එකයි fee එකයි දැනට ගෙවපු මුදලයි. හරිද? මෙන්න මෙහෙම හොයන්න පුළුවන්. හරි. දැන් එතකොට මොකද්ද වෙන්නේ? දැන් ඔයාලට තේරෙනව නේද? මෙන්න මෙතනින් මෙන්න මෙතන තියෙන fee එකෙන් installment එක අඩු කරා. තේරෙනවද කියන එක? fee එකෙන් installment එක අඩු කරා නම් මොනව කරන්න පුළුවන්ද? අපිට හිඟ මුදල හොයන්න පුළුවන්. එතකොට මේක කරන්නේ කොහොමද? මේක කරන්නේ දැන් මේක හොයන්න ඕනේ මෙන්න මෙතන. මෙන්න මෙතෙන්ට එන්න ඕනේ outstanding එක. මෙතෙන්ට තමයි outstanding fee එක එන්න ඕනේ. හරිද? එතකොට මෙන්න මේ fee එකයි sum of installment එක. ඒ කියන්නේ installment එක එකතු වෙන පස්සේ තමයි එන්න ඕනේ outstanding එක. එතකොට මෙතන outstanding එකට දකුණු පැත්තේ කියලා කියන්නේ හරිද? ඔව්. හරිද? ඔව් නිසල් ඔයා ගහක් යට ඉඳලාද ලෙසන් එකට සම්බන්ධ වෙන්නේ? කවුද මන්ද? හරි කමන්නේ මන් දන්නේ නැහැ සිග්නල් ප්‍රශ්නයක් හරි කොහේ හරි මට ගහක් උඩට නැගලා හරි වැටෙන්න එපා. ගහක් උඩ ඉඳලා හරි වාලේ උඩ ඉඳලා හරි කමන්නේ ලෙසන් එකට සම්බන්ධ වෙන්න පුළුවන් නම් එච්චරයි. හරිද? මේ එහෙම ප්‍රශ්නයක් නැහැ මට කොහේ හිටියත් වැඩේට ජොයින් වෙනවා නම් එච්චරයි. හරි. අපි බලමු මේ ටික. හරි. එතකොට මෙතන අපි ඩිසයින් එකට ගිහිල්ලා මෙන්න මෙතන හොයන outstanding එක. හරිද? right. මෙතන ක්ලික් කරලා මෙන්න මෙතන තියෙන මම එකපාරක් එක්ස්ප්‍රෙෂන් එකක් හදන්නට කියලා දුන්නා. මෙතන builder වලට ගිහිල්ලා අපි මොකද කරන්නේ? මෙතන දැන් මෙතන හොයන්න මෙතන කරන්න ඕන අපි මේ fee එකෙන් ඒ කියන්නේ මේ already paid fee මෙන්න මේ query එකේ මේකේ fee එකෙන් installment එක අඩු කරනවා ඕනේ. දැන් අපි මෙතනින් හොයාගන්න ඕනේ query එක මේ. මෙතනින් හොයාගන්න ඕනේ query එක. මේ queries වලට ගිහිල්ලා ඉතින් මෙතන queries වලට ගියා. right.
මෙතන මේ තියෙන දැන් මෙහෙම අරන් ගියාම මේ already paid fee for each student නෙමේ ඔව් each student නේද අපිට ඕනේ මෙතන එහෙමනේ අරන් තියෙන අපි each student right එහෙම නේද ගත්තේ මේ තියෙන මෙතනින් බලන්නත් පුළුවන් each student තමයි හරි right එතකොට අපි මෙතන ක්ලික් කරලා build එකට ගිහිල්ලා right මෙතන queries වලින් හරිද මේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඕන වෙලාවක mic එක on කරලා කතා කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ ඔව් මෙන්න මේ each student each course නෙමෙයි each student කියන එකට ගියාපම මෙන්න පෙන්නනවා මේවා ටික දැන් මෙතන fee එකෙන් අනදකද මෙතන ක්ලික් කරපු ගමන් මෙතන පෙන්නන්නේ මොකද්ද query එකේ නමයි field name එකයි මේ table ඒ කියන්නේ query table එකේ නමයි ඔය එතකොට ඔයාලා නම දිගට දැම්මම මෙතන දිගට නම පෙන්නන්නේ එච්චරයි එහෙනම් මේක දිග වුණා කියලා. ඒ කියන්නේ මේ අපි දින සමීකරණ දිග වෙන්නේ මෙන්න මේ දාලා තියෙන වල තියෙන දිග හින්දා. එහෙනම් මේවා දැක්කම ගොඩක් අය බය වෙනවා මේවා පොත්වල එහෙම ලියපුවාම. එහෙනම් බය වෙන්න කිසි කාර්යයක් නැහැ. හරි. මේකෙන් අඩු කරනවා. දැන් අඩු කිරීමේ ලකුණ දැම්ම හැකිනේ. sum of installment. දැක්කද? මම මෙහෙම අදින්නම් මේ sum of installment දාපුවම මේ පිස්සු හැදෙනයි මේකත් මේ query එකේ නම තියෙනවනේ. අන්න මෙන්න field name එක sum of installment. හරි. එතකොට අපි මෙතන ඉස්සරහින් දාන්න ඕනේ දැන් මේකේ field name එක දැන් outstanding කියලා පෙන්වන්න ඕනේනේ. දැන් මෙතන දානවා අපි outstanding fee. outstanding fee. ඔව් මං කිව්වා මේ field name එක වෙන් කරන්න මෙතන colon mark එකක් දානවා කියලා මතක ඇතිනේ. හොඳට මතක තියාගන්න. ඔයාලා අතින් එක mistake එකක් හරි වුණොත් මෙන්න මේ expression වලදී අර excel වල function වගේ තමයි මේ expression එක වැඩ කරන්නේ නැහැ. දැන් මෙතන මම okay කරපු ගමන් අන්න දැක්කද? මෙතන tick mark එක දාන්න පුළුවන් අයින් කරන්න පුළුවන් කියලා කියන්නේ මෙතන කිසිම අවුලක් නැහැ. හැබැයි ඔයා මෙතන bill වලට ගිහලා වාතින් දැන් තව තියෙනවනේ ඔය එක එක ගණන් හදන්න දේවල් තියෙනවා. අපි ඉස්සරහට බලමු. මොකක් හරි මෙතන missing වුණා කියලා හිතන්නකෝ. වාතින් මෙතන මේ අකුරක් හරි මකුණා කියලා හිතන්න. මෙතන colon mark එක අයින් වුණා කියලා හිතන්න වාගේ. හරිද? මෙතනින් okay කරපුවාම මොන බලන්න. හරි. දැක්කද? tick එක දාලා තිබ්බොත් අයින් කරන්න බෑ. අයින් කරලා තිබ්බොත් දාන්න බෑ. හරි. ඉතින් ඒ අවුල හදන්න වෙනවා ඔයාට. මෙතන ගිහිල්ලා බිල් එකකින් හරි ඔව් අන්න එකයි තියෙන්නේ හරිද මොකද මේ සමීකරණ වල කෑලි අඩු වෙන්න බෑ හරි දැන් මේක තමයි අපි ලියපු එක්ස්ප්‍රෙෂන් එක දැන් මෙතනින් ඕකේ කරපුවාම අන්න දැන් මේක දාන්න පුළුවන් ඉන් කරන්න පුළුවන් දැන් ඔයා මෙතනින් රන් කරොත් එහෙම අන්න ඔයාට බලා ගන්න පුළුවන් කතන්දරේ තියෙන outstanding දැන් අපිට කෙලින්ම කතා කරලා කියන්න පුළුවන් ඔයාලා දෙන්න අහවල් කෝස් එකට තමයි ගෙවලා නැත්තේ පුළුවන් නේ කියන්නේ මෙතනින් අපි මේක දාමු මොකක් කියලාද query එක save කරන්න තියෙන්නේ outstanding fee for each student දැන් මෙතෙන්ට අපි ගිහිල්ලා මේ query එක save කරනවා outstanding fee for each student හරි එක් ශිෂ්‍යයාට ගෙවන්න තියෙන මුදල දැන් අපිට කෙලින්ම කියන්න පුළුවන් මොකද්ද දිල්ෂානි ප්‍රොෆෙෂනල් ඉංග්‍රීසි වලට ඔයා තව 4000ක් ගෙවන්න තියෙනවා. දෙව්මිනි ඔයත් ප්‍රොෆෙෂනල් ඉංග්‍රීසි වලට 3500ක් ගෙවන්න තියෙනවා. අනික් කට්ටිය හරි. තේරුණා? right. දැන් මට දැන් මෙතන මේ ළමයි පොඩි ප්‍රමාණයක් ඉන්න හින්දා මෙහෙමනේ තියෙන්නේ. දැන් මට ඕනේ outstanding නැති කට්ටිය හොයාගන්න. නිකන් හිතන්නකෝ outstanding නැති අය හොයාගන්න. හරිද? right. එතකොට මොකද කරන්නේ? දැන් මෙතන sorry මේකනේ right එතකොට මේ outstanding කියන්නේ දැන් මේ බිඳුව කියලා කියන්නේ මොකද්ද හිඟ මුදලක් නැහැ එතකොට මෙතන ඉලක්කමක් තියෙනවා කියලා කියන්නේ මොකද්ද ආයා ගෙවන්න මුදලක් තියෙනවා එතකොට හිඟ මුදල් නැති කට්ටිය හොයාගන්න අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ outstanding වල criteria එක මම මෙතන දානවා 0 කියලා මේ මෙතන 0 කියලා දානවා මම දාලා මෙතන run කරොත් එහෙම අන්න දැන් ඔක්කොම පෙන්නන්නේ 0 අය මේ ඒ කියන්නේ ඔය සේරම මොකද්ද මේ සේරම අය ඔව් දැනට කිසිම ප්‍රශ්නයක් නැහැ මුදල් ගෙවලා තියෙනවා. හිඟ කට්ටිය හොයන්න ඕන නම් මොකද කරන්නේ? 0 නැති අය. එතකොට ෆන්ක්ෂන් එකක් තියෙනවා not කියලා. ඔයාලා Excel වල එහෙමත් ඉගෙන ගත්තා. මේකෙදිත් මම කියලා දුන්නා not කතාව මතක ඇති. not 0. නේ? බලමු මේක මෙතනින් දාමු අපි not 0. හරිද මෙහෙම තමයි වැටෙන්නේ බලමු මේක හරියද කියලා මේක කැපිටල් සිම්පල් නම් ප්‍රශ්නයක් නෑ දැන් මෙතන රන් කරලා බලමු ඔව් එතකොට මෙහෙම එනවා ඇයි මේ
not 0 දැක්කද not 0 එහෙම දාන්න තියෙන්නේ මෙන්න මේ විදිහට not කියලා දාලා 0 හරිද ස්පේස් එකක් තියලා දැන් රන් කරපුවාම අන්න 0 නැති කට් තියෙනවා දැක්කද 0 නැති මේ දෙන්න විතර අන්න එතනින් ඔයාලට පුළුවන් දැනට outstanding එකක් තියෙන අය සහ නැති අය හොයාගන්න ඒක කැමැත්ත right එතකොට අන්න එහෙම තමයි මේක හෙව්වේ එතකොට හරි right මම පොඩ්ඩක් දැනට රෙකෝඩින් එක චුට්ටක් පෝස් කරන්නම් හරි එතකොට මෙතන දැන් මේ දෙව්මිනී කියන කෙනා ප්‍රොෆෙෂනල් ඉංග්‍රීසි වලට රුපියල් 3500ක් හිඟ තියෙනවා මොකද එයා 4000 නේ ගෙවලා තියෙන්නේ හරි right දැන් ප්‍රොෆෙෂනල් ඉංග්‍රීසි දැන් හරි දැන් ඔන්න මම මෙතනදී ඕපන් කරනවා මෙන්න මේ ෆෝම් එක ඕපන් කරලා මම නිකන් ෆයින් ගිහිල්ලා බලමු ෆයින් ගිහිල්ලා මෙතන අපි මම කතා කරා මෙතන any part කියලා දාලා ඕන මේක ඕන විදිහට සර්ච් කරන්න පුළුවන්. අපි 0.2 ඔන්න ෆයින් කරපු ගමන් අන්න ආවා කවුද? ඔව්. මිතුෂා නෙමෙයි sorry මේ දෙව්මිනිගේ රෙකෝඩ් එක. හරිද? ඔව්. මේ මෙතන ආවා. එතකොට මේ දැන් මෙතනින් බලා ගන්න පුළුවන් මෙයා තෝරාගෙන තියෙන්නේ ඉංග්‍රීසි විතරයි. හරිද? මට තප්පරයක් දෙන්න පොඩ්ඩක් මැසේජ් එකක් තප්පරයක් දෙන්න හරි මේ එතකොට දැන් ඔන්න මෙයාගේ හිඟ කීයක් තියෙනවද අපි බැලුවේ මෙතන කීයද ඔව් 3500ක් තියෙනවා ඔන්න දැන් මෙයාට පණිවිඩය අපි යවනවා ඔයාගේ හිඟ තියෙනවා කියලා මෙච්චර දැන් එයා ඊට පස්සේ සල්ලි අරන් එනවා බිල කියන්නේ මේ පේමන්ට් එක කරලා අරන් එනවා ඊට පස්සේ අපි දැන් එයාගේ රෙකෝඩ් එක මේ විදිහට හොයාගෙන 3500යි නේ හරි එතකොට මෙන්න එයාගේ ඩීටේල් ටික තියෙනවා සිලෙක්ටඩ් කෝස් එකක් මොකක්ද කියලා තියෙනවා. ඔව් මෙතන අපි මෙයා ඉංග්‍රීසිමනේ අන්න ඉංග්‍රීසි කියන එක තේරුවා. හරිද? ඔව් බිල් නම්බර් එකකුත් අපි දාමු නිකන් බිලක් දාමු අපි. මෙතන B බිඳුවයි කියලා නිකන් හරි. දැන් මෙතන මම දානවා 3500. හරිද? අන්න 3500ක් දැම්මා. දාලා මෙතන රෙකෝඩ් එක අපි ඇඩ් කරමු. අන්න රෙකෝඩ් එක ඇඩ් වුණා. හරි. දැන් අපි මෙතෙන්ට ගිහිල්ලා ආපහු මේ දෙක කියන එකට ෆයින් කරලා බලමු. දැන් ඔන්න මේ බිඳු B.3යි කියන එක යටතේදී යාගේ 3500 ඇඩ් වෙලා තියෙනවා නේ. ඔව්. මෙතන මට දිනයක් දාන්නත් බැරි වුණා. දිනේ නිකන් අද දිනේ දාමු. හරි. ඒකත් දාලා මෙතන ඇඩ් කරන්න ඕනේ. හරි. ඔව් දැන් ආයෙ ෆයින් කරලා ඔව් අපි මෙතනින් සර්ච් කරොත් අන්න ඔව් දිනේට අදාළව යාගේ වැඩලා තියෙනවා. හරි. දැන් මෙයා පේමන්ට් එක කම්ප්ලීට් නේ මෙයාගේ. දැන් මෙයාගේ පේමන්ට් එක කම්ප්ලීට්. දැන් මෙතන අවුට්ස්ටෑන්ඩින් ගිහිල්ලා මෙතන රීෆ්‍රෙෂ් කරලා බලමු. දැක්කද? එයාගේ පේමන්ට් එක කම්ප්ලීට් කියලා ආනේ. මම මෙතන වාට මට කරන්න ඕන වෙලා තිබ්බේ දැන් මේ අපි ටේබල්ස් වල මොනවා හරි වෙනස්කමක් කරොත් එහෙම මේ queries automatically update වෙනවා. නැත්තම් වැඩක් නැහැ නේ. දැන් හිතන්නකෝ මෙයා ඇත්තටම මෙයාගේ මේක කිව්වට පස්සේ මෙහෙම ගෙව්වට පස්සේ මේක හැදුන්නේ නැත්තම් වැඩක් නැහැ නේ. තේරෙනවද කියන එක? ඒ දැක්කද මේක දැන් 3500 හරි ගියා. දැන් මේ මම රීෆ්‍රෙෂ් කරන්න ඕනේ මේක ක්ලෝස් කරලා ඕපන් කරා නම් හරි රීෆ්‍රෙෂ් තමයි. හරි? ඒකයි. මේ තියෙන්නේ. දැන් මේක අපි මෙතනින් නිකන් රෙකෝඩ් එක ආයෙ ඩිලීට් කරලා දාමු. රෙකෝඩ් ඩිලීට්. හරිද? හරි. දැන් මෙතෙන්ට ගිහිල්ලා දැන් රීෆ්‍රෙෂ් කරමු. අන්න ආයෙ මෙයාගේ හිඟ තියෙනවා 3500 දැක්කද? තේරුණාද කියන්නේ? ඔන්න ඔකයි කතන්දරය ඈ. දැන් මේක තේරුම් ගන්න මේක මොකද්ද මේ තියෙන්නේ කියලා හරි. ඔව්. හරි දැන් මෙයාගේ රෙකෝඩ් එක ඇවිල්ලානේ තියෙන්නේ. හරි. අපි හිතන්නකො මෙයා 4000ක් නෙමෙයි ගෙව්වේ. මෙයා ගෙව්වේ 2000ක් කියලා.
2000යි. අන්න 2000යි කිව්වේ. හරිද? දැන් මෙයාගේ රෙකෝඩ් එක ෆයින්ඩ් කරපුවාම අන්න පෙන්නනවා මෙයා ගෙවලා තියෙන 2000යි කියලා. අපි දැන් මෙතෙන්ට ගිහිල්ලා රිෆ්‍රෙෂ් කරොත් මොකද වෙන්නේ? අන්න දැක්කද? ගෙවපු ගාන 2000යි කීයක් හිඟ තියනවද? මේ 5500ක් හිඟ තියනවා දැක්කද? ඇයි මෙයා 2000 නේ ගෙවලා තියෙන්නේ? හරිනේ 7500 නේ ගාන. ඒතර 5500 හිඟ තියෙනවා. තේරෙනවද කියන එක? අන්න ඒක. අපි මේක නැවත හදමු 4000 කියලා. හරි? දැන් මේක ආය ඇඩ් කරපුවාම අන්න හරි. දැන් මේක බලන්න දෙයක් නැහැ. මේක ඇඩ් වෙලා තියෙන මේ 4000 කියන එක. ඔව්. දැන් ආපහු මෙතෙන්ට ගිහිල්ලා අපි රිෆ්‍රෙෂ් කරොත් එහෙම නේ? අන්න දැන් ආය අර 3500ට හැදුනා. තේරෙනවද? ඒ කියන්නේ ඕනෑම වෙලාවක මේ ඩේටාබේස් එකේ අපි ඩේටා වල කරන චේන්ජ් එක query වලට බලපානවා. ඒක හොඳට මතක තියාගන්න. එහෙම උනේ නැත්නම් වැඩකුත් නැහැ. දැන් අපි Excel වලදී උනත් නේද? දැන් අපි Excel වලදී උනත් අපි ෆෝමියුලා එකක් ලියලා මොකක් හරි ගාණක් කැල්කියුලේෂන් එකක් හැදුවට පස්සේ අපි මේ ටේබල් එකේ තියෙන data වෙනස් කරොත් එහෙම ඒක automatically change වෙනවනේ. එහෙම උන් නැත්නම් වැඩක් නැහැ නේ. දැන් මේකේ queries වලත් එහෙම අපි ඉස්සරහට බලමු reports තව කතා කරන්න තියෙනවා. report වලත් ඒක තමයි. report උත් update කරන්න පුළුවන් ඒවා. හරි. අපි ඊගාවට බලමු මොකද්ද කියන්න තියෙන්නේ කියලා. right. දැන් මෙතන තියෙනවා ඊගාව එක. ඔව් දැන් තනිකර මොලේ කචල් වෙලා ඇත්ත කට්ටිය ඈ. හරි කවන්න නැහැ ටිකක් මොලේ එහෙම වෙන්නත් එපා. නැත්තම් මොලෙන් වැඩක් නැහැ නේද? අපි මොලේ පාවිච්චි කරන්නේ 100ට කීයක්ද? තේරෙනවද කියන්නේ? ඒ හින්දා පොඩ්ඩක් තියෙන මොලේ පාවිච්චි කරන්න ඕනේ. නැත්තම් මොලේ තියෙන තැන පොසිෂන් වෙනස් වෙන්න පුළුවන්. ඒ හින්දා පොඩ්ඩක් මොලේ හොඳට වෙහෙසලා බලන්න. නැත්තම් ওই කාලෙදී වෙහෙසවන්න බැරි මොළ අන්තිමේදී වැඩකුත් නැහැ. තේරෙනවද කියන එක? අනික ළමයි ඒකයි තියෙන්නේ. දැන් ඔයාලට මොලේ හොඳට වෙහෙසවන්න පුළුවන්. මොකද ඔයාලට බාහිර ප්‍රශ්න නැහැනේ. නේ? බාහිර ප්‍රශ්න කියලා කියන්නේ පවුල් නඩත්තු කරන්න, රස්සා කරන්න එහෙම නැහැනේ. මං හිතන්නේ එහෙම කවුරුත් ඉන්නවා කියලා මෙතන. ඔයාලට තියෙන්නේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන්න ගෙදරටලා පාඩම් කරගෙන ඉන්නනේ තියෙන්නේ. නේද? තව ප්‍රශ්න තියෙනවා නම් ඉතින් අමතර දාපු එක ඔය තියෙන ප්‍රශ්න තමයි තියෙන්නේ. ඒවා ගණන් ගන්න දේවල් නෙමෙයි. හරිද? ඒ හින්දා මේ දේවල් වලට ඔයාලට පූර්ණ කාලීනව හිත යොමු කරලා වැඩ කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. තේරෙනවද? මේ ඉගෙන ගන්න දේවල් ප්‍රශ්න වුණොත් අනික් ඒවාත් කොහොමද ප්‍රශ්න වෙනවා. අන්න ඒක මතක තියාගන්න. ඉතින් ඒ හින්දා මේ ඉගෙන ගන්න කාලෙදී තේරෙනවද? මේ දේවල් වලට මූලිකත්වය දීලා මහන්සියලා වැඩ කරන්න. හරි? එතකොට ප්‍රශ්නයක් නැහැ. හරිද? ඊට පස්සේ කවදා හරි රැකියාවක් කරද්දී උනත් අර අපි මොලේ හරියට වෙහෙසවලා ලොජික් එක ගැටිලා නම් මනන්න තියෙන. එතකොට ඒ ඕන දෙයකට ඔරොත්තු දීගෙන ඒව කරගෙන ඉන්න පුළුවන්. හරි? රයිට්. හරි. අපි බලමු 9 වෙනි ප්‍රශ්නේ මොකද්ද කියලා තියෙන්නේ කියලා. හරි. Find out the students ශිෂ්‍යයෝ හොයන්නලු who are eligible for the final exam. අවසන් ඇගීම සඳහා නැත්නම් අවසන් එක්සෑම් එක සඳහා සුදුසු ගැළපෙන යෝග්‍ය ශිෂ්‍යයෝ කවුද කියලා හොයන්න තියෙනවා. දැන් අපිට ක්‍රයිටීරියා එකක් නැත්නම් නිර්ණායකයක් ඕනේ සුදුසු ශිෂ්‍යයෝ කවුද කියන එක. නේද? ඒ කියන්නේ දැන් මේ පාඨමාලාව හදාරපු ශිෂ්‍යෝනේ දැන් මෙතන පාඨමාලාවට සම්බන්ධ වෙලා පාඨමාලා තෝරගෙන මුදල් ගෙවලා නිකන් ඉන්නේ නැහැ නේ පාඨමාලාවට දාලා ඉගෙන ගන්නවනේ. හරි. දැන් අපි හිතන්නේ එක්සෑම් එකක් තිබ්බා කියලා. දැන් මෙතන එක්සෑම් එක තියන්න කලින් එක්සෑම් එකට වාඩි කරවන්න සුදුසු ශිෂ්‍යෝ කවුද කියලා බලන්න ඕනේ. දැන් මෙතන හැටියට ෆුල් පේමන්ට් එක කරපු අය තමයි එක්සෑම් එකට සුදුසු වෙන්නේ. එතකොට මෙතන විදිහට මෙන්න මේ දෙව්මිනී කියන කෙනාට ඉංග්‍රීසි ලියන්න බැරි වෙනවා. ඇයි ඒ? ඔයාත් ගෙවලා තියෙන්නේ 4000යි. ඒ වගේම දිල්ෂානි කියන කෙනාට එයාටත් ඉංග්‍රීසි තමයි බැරි වෙන්නේ. එයාත් 4000ක් තව ගෙවන්න තියෙනවා. හරි. හරිද? එතකොට ඉංග්‍රීසි වලට ඔය ප්‍රශ්නේ තියෙනවා. හරි. අපි මේ ෆෝම් එක දැන් ක්ලෝස් කරලා දාමු. හරි. එතකොට මෙතන කියලා තියෙනවා මොකද්ද? If all the students are completing their course fees. සියලුම ශිෂ්‍යෝ එයාලගේ පාඨමාලා ගාස්තු සම්පූර්ණ කරලා තියෙනවා නම් they will be eligible for the final examination. එයාලා සුදුසු වේවිලු මොනවටද final exam එකට. අන්න හරි. එතකොට මෙතන තියෙනවා to find the students who are not eligible for the final examination use not zero as criteria. මොකක්ද මේ කියන්නේ? To find the student who are not eligible. හොයන්නලු ශිෂ්‍යෝ සුදුසු නැති අය. කියන්නේ සුදුසු නැති ශිෂ්‍යෝ හොයන්නලු අවසාන පරීක්ෂණය සඳහා මේක භාවිතා කරන්න ක්‍රයිටීරියා එක not zero. හරිද? සුදුසු නැති අය ගන්න not zero පාවිච්චි කරන්න තියෙන්නේ. ඒතර සුදුසු අය ගන්න නම් මොකද කරන්න තියෙන්නේ? සුදුසු අය ගන්න නම් 0 තමයි පාවිච්චි කරන්න වෙන්නේ.
තේරෙනවද කියන එක සුදුසු අය ගන්න 0 තමයි පාවිච්චි කරන්න වෙන්නේ. right. දැන් මම මෙතනදී මෙන්න මේකම ගන්නම් කුවරි එකක් විදිහට. දැන් මේක මෙතනිනුත් පුළුවන් අපිට ගන්න. right. මේකෙම මට පුළුවන් මෙතන 0 කියන එක ගන්න. මෙතන 0 කියන එක ගත්තාම දැන් මෙතන 0 කියලා පෙන්නනවා. තේරුණාද කියන එක? මෙතන 0 කියලා පෙන්නනවා. එතකොට මෙන්න මේ කට්ටිය තමයි දැන් මේ එක්සෑම් එකට සුදුසු. හරි. දැන් මේක අපි සේව් කරලා තමයි තියෙන්නේ. හරිද? දැන් මෙතන නම් මේකේ තව එකක් හදන්න තියෙනවා මම හිතන්නේ. මෙතන outstanding එකෙන් 0 දැම්මා. ඊට පස්සේ මෙතන හදන්න තියෙනවා ඩිස්කවුන්ට් එකක් දාන්න තියෙනවා. the students who are the total fees for these courses is greater than. හරි, ඒක වෙන කතන්දරයක් තියෙනවා. හරි. දැන් ඔන්න මෙතනවා හිතාගත් දැන් මෙතන තේරුම් ගන්න මෙතන 0 දාපුවම අන්න outstanding. දැන් මෙහෙම එකක් තියෙනවා. දැන් මට මේ සුදුසු ශිෂ්‍යයෝ විතරක් බලා ගන්න නම් දැන් මෙතන මේවා අයින් කර හැකියි. මේ ටික් මාක්ස් ටික අයින් කර හැකියි. හැබැයි හොඳට මතක තියාගන්න මෙන්න මෙතන තියෙන මේ ටික් මාක් එක අයින් කරා කියලා කියන්නේ දැන් මේ ක්‍රයිටීරියා එක වැඩ කරනවා ඈ. මම ඒක කලින් සතියේදී කියලා දුන්නානේ. හරි. දැන් මෙතන රන් කරපුවාම අන්න දැන් මේ එක්සෑම්ස් වලට සුදුසු කට්ටිය තමයි ඔය ඉන්නේ. හරිද? ඔව්. දැන් මෙතන මේ ටික් මාක් එක දැම්මොත් එහෙම අන්න මේ 0 කට්ටිය ඉන්නේ. හරිද? ඔව්. එතකොට අපි 0 අයින් කරලා පොඩ්ඩක් ඉන්න බලන්න මෙතන. ඔව්. දිල්ෂාන් ප්‍රොෆෙෂනල් ඉංග්‍රීසි. දැන් බලන්න 0 අයින් කරලා බලන්න. මේ දෙව්මිනීටනේ ප්‍රශ්නේ ආවේ නේද? ප්‍රොෆෙෂනල් ඉංග්‍රීසි දෙව්මිනීටයි දිල්හානිටයි තමයි කරන්න බැරි. හරි. දැන් මෙතන ටික් මේක දාපුවාම එතකොට දෙව්මිනී කියන කෙනා මෙතන පෙන්වන්නේ නැහැ. හරිද? එතකොට මෙතන අර දිල්හානි කියන කෙනාගේ CWA පෙන්වුවට මොකක් පෙන්වන්නේ නැද්ද? ප්‍රොෆෙෂනල් ඉංග්‍රීසි පෙන්වන්නේ නැහැ. හරි. right. දැන් මෙතන මට මේකේ ටික් මාක් එකක් අයින් කරන්න පුළුවන්. එතකොට මෙයාලගේ නම් ටික විතරයි පෙන්වන්නේ මේ. සහ කෝස් එක. එතකොට මෙන්න මෙයාට මේ කෝස් එක කරන්න පුළුවන්. මේ දිල්හානට CWA කරන්න පුළුවන් එක්සෑම් එක. හැබැයි ඉංග්‍රීසි කරන්න බෑ. මෙතන පෙන්වන්නේ නැහැ. ඔන්න ඔහම තියාගන්නත් පුළුවන්. අපිට පස්සේ ඕනනම් ආපහු මේකට මේ ටික් මාක් දාලා හදාගන්න පුළුවන්. හරි. right. අපි දැනට කොහොමදත් මේක ටික් මාක් ටික දාලා තියමුකෝ. හරි. පස්සේ අපි අවශ්‍යතාවය අනුව වෙනස් කරගමු ඈ. right. ඊට පස්සේ අපි බලමු ඊගාවට අහලා තියෙන මොකද්ද කියලා. මෙතන තියෙනවා right ඒ ටික තමයි මේ හොයලා තියෙන්නේ. හරි. add a discount. discount එකක් කියලා කියන වට්ටමක් මේක දන්නවනේ. ඒතර discount එකක් add කරන්නලු of 10%. ඒ කියන්නේ 10%. for the student who have the total fees for all courses are greater than or equal to 10,000. Otherwise no discount set. මෙතන මේ වෙනම එකක් හොයන්න තියෙන්නේ right. ඒ කියන්නේ මෙන්න මෙහෙම එකක්. දැන් total course fee එක රුපියල් 10000ට වැඩි නම් එයාලට 110ක discount එකක් add කරන්න කියලා කියන්නේ. හරිද? right. එතකොට මෙන්න මේක හොඳට බලා ගන්න. දැන් මෙතනදී මේ rec number එකයි name එකයි අර total course fee for each student කියන එක තමයි මේ අරන් තියෙන්නේ. දැන් මෙන්න මෙතනදී අරන් තියෙන්නේ total course fee for each student. බලමු. මේ තියෙන්නේ. මෙතන ඉන්නේ මෙයාලගේ course sorry මේක නෙමෙයි. මේකනේ. මෙතනින් තමයි හදලා තියෙන්නේ. එතකොට දැන් මෙයාට discount එකක් හම්බ වෙනවා. මෙයාට discount එකක් හම්බ වෙනවා. මෙයාට හම්බ වෙනවා මේ දෙන්නට හම්බ වෙනවා. එතකොට මේ 7500 මෙන්න මේ කට්ටියට තමයි ඩිස්කවුන්ට් එකක් හම්බෙන්නේ නැත්තේ. හරිද? right. එතකොට මෙන්න මෙතන 110ක ඩිස්කවුන්ට් එකක්. දැන් මෙතන 110 කියලා කියන මේක හොයන්න පුළුවන් 14500 කියලා කියන්නේ 1450 නේ ඩිස්කවුන්ට් එකනේ. right. එතකොට මෙයාගේ ඩිස්කවුන්ට් එක කොහොමද හොයන්නේ? right. ඔව් මේක නිකන් වෙනම ගාණක් විදිහට තියෙන්නේ. මෙතන අපි create ගිහිල්ලා query design වලට ගිහිල්ලා හරිද queries වලින් මෙන්න මේ total course fee for each student කියන එකට ගිහිල්ලා එතනින් close කරනවා. දැන් මෙතන reg number එකයි name එකයි course fee එකයි අරන් run කරපුවාම අන්න අර ටික අර විදිහටම පෙන්නනවා මේ. තේරුණාද? ඔව් අපි මේක වෙනම query එකක් විදිහට හදන හින්දායි අර field ටික ආපහු add කරගත්තේ. හරිද? දැන් මෙතන තමයි discount එක පෙන්වන්න ඕනේ.
මෙන්න මේක හොඳට තේරුම් ගන්න. මෙතන තමයි ඩිස්කවුන්ට් එක පෙන්වන්නේ. එතකොට මෙතන ඩිස්කවුන්ට් එක පෙන්නද්දී අපිට මෙන්න මෙහෙම කරන්න පුළුවන් මෙතන. මොකද්ද? බිල්ඩර් වලට ගිහිල්ලා හරිද? බිල්ඩර් වලට ගිහිල්ලා ඔව් අපිට බිල්ඩර් වලින් මොනවා කරන්න පුළුවන්ද? මේක හදාගන්න පුළුවන්. බිල්ඩර් වලට ගිහිල්ලා මෙතනින් පුළුවන් මොනවා කරන්නද? මෙයාට 110ක් දෙන්න. ඒ කියන්නේ මෙතන මේකෙන් queries වලට ගිහිල්ලා හරිද? total course fee for each student අපි ගත්තේ. right. මෙන්න මේ sum of fee එක. මෙයාව 110ක් හදනවා. මෙතන හොඳට මතක තියාගන්න අපිට percentage mark එක දැම්මට හරියන්නේ නැහැ. බෙදීම 100 තමයි දාන්න ඕනේ. හරි. මෙතන දාමු අපි discount එක. ඔව් මේකේ දාන්න ප්‍රශ්නයක් නැහැ. 110. මේක මේ කොලම් එකේ display වෙන එකනේ. ඔන්න discount එක 110. දැන් මෙතන ඕකේ කරපුවාම අන්න run කරපුවාම අපිට බලා ගන්න පුළුවන් මේ තියෙන discount. හරි. මෙතන තියෙනවා discount එක. මෙතන තියෙනවා discount එක. discount එක කියන්නේ මෙයා තේරෙනවනේ මේක 110 කියලා කියන්නේ අපි මේක බිඳුවක් අඩු කරපුවාම මේ ගන්න පෙන්නන්නේ 1450 700 ඔහොම. දැක්කද? ඔව්. හැබැයි මෙතන කියලා තියෙන එහෙම කතාවක් නෙමෙයි. මොකද්ද? ඔව්. 10000 නම් මොකද්ද? මෙයාට 100ට 10ක්. එතකොට 10000ට වැඩි නැති කට්ටියට මොකද වෙන්නේ? අයාට ඩිස්කවුන්ට් එකක් නැහැ. ඒ කියලා කියන්නේ දැන් මෙතන හදපු එකෙන් මෙතන පෙන්නනවනේ 750යි කියලා. ඒතර මෙතන ඩිස්කවුන්ට් එකක් නැහැ. මෙතන 0 වෙන්න ඕනනේ. ඇයි ඒ? මොකද 10000ට අඩු කට්ටියට ඩිස්කවුන්ට් එකක් නැහැ. ඒ හින්දා මේක අපිට මෙහෙම හදන්න බෑ ඩිස්කවුන්ට් එක. මෙහෙම ඩිස්කවුන්ට් එක හදන්න බෑ. එහෙනම් අපි හදන්න ඕනේ මෙහෙම. මේකට අපි පාවිච්චි කරන්න ඕනේ if function එක. හරිද? එතකොට මෙතන බලා ගන්න පුළුවන් functions වල built-in functions කියවම මේ තමයි හොඳම හරිය බලා ගන්න. මේකේ තියෙනවා if එක. හරිද? මෙතන if එක චුට්ටක් වෙනස් විදියකට තියෙන්නේ double if කියලා මේ. ඉතින් if දැන් මේ if කියන එක මේ තියෙන අරකම තමයි. දැන් මෙතන double click කරොත් එහෙම මේ expression එක අපි ගත්තේ logical test එක කියන එක. මෙතන තියෙනවා true part එක, මෙතන තියෙනවා false part එක. තේරෙනවද කියන එක? මෙතන true part එක, මෙතන false part එක. ඉතින් මෙතෙන්ට දාන්න තියෙන්නේ අර විදිහම තමයි. හරි? right. දැන් මම මෙතන දාන්නම් මෙහෙම. හරිද? හරි. අපි යම් මෙහෙම. ඔන්න බලා ගන්න. මේක සම්පූර්ණ ලියාගත එක. අපි ගත්තකම discount ඔන්න බලන්න ලියන විදිය. මේක මේ අර field එකේ display වෙන එක පස්සේ ලියන්නත් පුළුවන්, මුලින් ලියන්නත් පුළුවන්. අපි දාමු discount 10% එහෙම දැම්මා. colon mark එක මේ double if bracket එකක් open කරා. හරි? bracket එකක් open කරා. දැන් අපි දන්නවනේ if එක මෙහෙම එන්නේ කියලා. හරි. ඊට පස්සේ මෙතන queries වලට ගිහිල්ලා හොඳට බලා ගන්න. අපි ගත්තේ මොකද්ද? total course fee for each student නේ. sum of fee එක විශාලයි හෝ සමානයි 10000 නම් 10000 නම් අන්න දැක්කද? මතකයිනේ දැන් 10000 නම් මොකද කරන්නේ? මෙයා ගුණ කිරීම 10 බෙදීම 100. අන්න. මෙයා 10000ට වැඩි නම් මෙයාගෙන් 100ට 10යි. එහෙම නැත්තම් කම බලන්න Excel වලටත් වඩා ලේසි. අර සෙල් ඇඩ්‍රස් කතන්දර මොකුත් නැහැ, නිකන් ක්ලික් කරන්න විතරයි තියෙන්නේ. එහෙම නැත්තම් ඩිස්කවුන්ට් නැහැනේ. ඔව් එහෙම නැත්තම් 0. ඩිස්කවුන්ට් එකක් නැහැනේ, බිඳුවයි. හරි. දැන් මෙතන if එකයි දැම්මේ බ්‍රැකට් එක ක්ලෝස් කරා. මෙතනින් ඕකේ කරා. අනේ දැක්කද? දැන් මෙතන ටික් මාක් එක. දැන් මෙතන රන් කරපුවාම අර දැක්කද? තේරෙනවද කියන එක? 10000ට වැඩි හැමයටම ඩිස්කවුන්ට් එකක් තියෙනවා. අනික කට්ටියට 0. මෙහෙම ඇදියයි. තේරෙනවද කියන එක? හරි. හැබැයි අපිට මෙහෙම කරන්නත් පුළුවන්. මොකද දන්නවද? දැන්
දැන් ඊට පස්සේ අපිට හොයන්න පුළුවන් දැන් මේ 14500න් 1450 අඩු කරලා මෙතන ඩිස්කවුන්ට් එක දීපුවම එන මුදල හොයන්න පුළුවන්. තේරෙනවද කියන එක? දැන් මෙතන ළමයි අපි කරේ මේක නිකන් පේන්ට් වල දාලා පෙන්නන්නම් කොහොම ඉන්නකො. හරි. අපි මේක කතා කරලා අතර නතර කරමු නැත්නම් ඔයාලට එපා වෙලා යයි. පේන්ට්. හරිද? ඔන්න පේන්ට් වල. මෙන්න මේක තමයි හදන්නේ. හැදුවේ අපි. මොකද්ද? මම මෙතන බලා ගන්න. 14500 හරිද 500 ගුණ කිරීම 10 ඔහොමනේ රයිට් එතකොට මේක හරිම ලේසි මෙතන බිංදු දෙකට මේ බිංදු දෙක කැපුවා නැත්තම් මේකට මේක කපලා මේකට මේක ඕන විදිහක් හරි මේ ටික තියෙන උඩනේ එතකොට මෙතන යට එකනේ රයිට් දැන් මොකද කරන්න තියෙන්නේ 145 ගුණ කිරීම 10නේ එතකොට කීයද 1450යි මෙන්න මේක තමයි උත්තරේ උත්තරේ කියලා කියන්නේ ඩිස්කවුන්ට් එක හරි එතකොට 20000 නම් ඒකත් හොයන්න පුළුවන් හරි දැන් තේරෙනවා කේස් හරි මේ හැවුවේ ඩිස්කවුන්ට් එක දැන් අපිට කවුරු හරි කියනවා ඩිස්කවුන්ට් එක එකතු කරපුවාම කීයක් වෙනවද ඒ කියන්නේ අපි කියනවා 14500ට 110ක ඩිස්කවුන්ට් එකක් ඇඩ් කරන්න කියලා. ඩිස්කවුන්ට් එක ඇඩ් කරනවා කියලා කියන්නේ මොකක් වෙනවද? මේකෙන් 110ක් අඩු වෙනවා කියන එකනේ. ඒතර ඒක කොහොමද හොයන්නේ? ඒක හොයන්න මෙහෙමයි. 14500න් මේ සරල ගණිතය සරල අංක ගණිතය 14500න් අඩු කරනවා කීයක්ද 14500න් 14500න් 110ක් 14500 එතකොට මේක තමයි 10% ඩිස්කවුන්ට් එක. නැත්නම් අපි මෙහෙම ගමු. ඔව්. added නැත්නම් මෙහෙම ගමු. with the 10% discount. හරිද? මේ 10% discount එකත් එක්ක මේ තියෙන්නේ. හරි. දැන් මොකද කරන්නේ? මෙතන බිංදු දෙක මෙතන බිංදු දෙකට මෙතන බිංදු දෙක කැපුණා. මම මේ මොන්ටිසෝරි විදිහට මේක හදන්නේ ඈ. හරි. හරිනේ. ඔව් එතකොට මෙතන 14500යි. හරිද? අඩු කිරීම මෙතන ඕන නම් 145 ගුණ කිරීම 10 කියලා දාන්නත් පුළුවන්. එහෙම ඕනේ නැහනේ. මෙතන 1450 කියලා දාන්න. හරි. තේරුණාද කියන එක? හරි. ඊට පස්සේ අපි මෙතන ලියනවා මොකක්ද? 14500න් 1450 අඩු කරපුවාම උත්තරේ කීයද? 13000යි 13050යි හරි එතකොට කවුරු හරි කිව්වොත් එහෙම මේ 1450ට sorry 14500ට 110ක ඩිස්කවුන්ට් එකක් කියලා කියන්නේ කීයද? ඔව් ඇඩ් කරා කියලා කියන්නේ 13050යි. ඔව් දැන් අපි හැදුවේ ඒ කියන්නේ දැන් ඔය හැදුවේ මෙතනදී මේ හැදුවේ මේ බිල් එකෙන් හැදුවේ මෙන්න මේක. මෙන්න මේ කොටසනේ දැන් අපි හැදුවේ. ඕක තමයි දැන් හැදුවේ. හැබැයි අපි හැදුවොත් එහෙම මෙන්න මේ සෙට් එකම මෙන්න මේකම හදන්න බැයිද? මේකම හැදුවොත් එහෙම ඩිස්කවුන්ට් එක එකතු කරපුවාම මෙන්න මේ කොටසම ගන්න පුළුවන් කෙලින්ම. කොහොමද ඒක හදන්නේ? ඒක හරිම සරලයි. පොඩි දෙයක් කරන්න තියෙන ඕන බලන්න කොහොමද කරන්නේ කියලා. මම මුලින්ම ලියන්න.
මේ ඔක්කොම කරලා ලියන්න මොන බෑ මම දාන්නම් මෙතන with the 10% discount 10% discount එකත් සමග අද 10% discount එකත් එක්ක හරි කොහොමද හදන්නේ if bracket එකක් open කරා මෙතනින් queries වලට ගිහිල්ලා හරි sum of fee එක මෙයානේ sum of fee එකෙන් අඩු කරනවා මොකද්ද sorry sum of fee එකෙන් අඩු කරන්නේ නැහැ මේ sum of fee එක විශාලයි හෝ සමානයි 10000 නම් ඒ කියන්නේ 10000 හෝ 10000ට වැඩි නම් මොකද කරන්නේ sum of fee එකෙන් අඩු කරනවා sum of fee එකෙන් 110යි sum of fee එක මෙන්න මෙයානේ මෙතන මේක තේරෙනවනේ ඔයාලට මේ sum of fee එකෙන් අඩු කරනවා දැන් අපි මෙතන මේ sum of fee කියලා කියන්නේ කීයද ඔව් වැලියු එකක් විතර ගත්තොත් 14500ක් තියෙනවා 7000 ගාණක් තියෙනවා 20000 ගාණකුත් තිබ්බ නේද හරි එතකොට එතන චෙක් කරලා බලනවා අපි 14500ට වැඩිද කියලා 14500ට sorry 10000ට වැඩිද කියලා 10000ට වැඩි නම් මොකද කරන්නේ 10000ට වැඩි නම් ඒ මුදලෙන් අඩු කරනවා ඒ මුදලෙන් 110ක් 10000ට වැඩිද කියලා චෙක් කරලා ඒකෙන් අඩු කරනවා ඒකෙන් 110ක් හරි එතකොට 10000ට වැඩි නම් වෙන ලොජිකල් ටෙස්ට් එක අපි ගත්ත true part එක ලියන්නේ මොකද්ද එයාගෙන් අඩු කරනවා දැක්කද sum of fee එකෙන් අඩු කරනවා sum of fee එක ගුණ කිරීම 10 බෙදීම 100 දැන් තේරෙනවද කියන්නේ දැන් මේ 10000ට වැඩිද කියන්නේ අපි ගත්ත ලොජිකල් ටෙස්ට් එකනේ මෙන්න sum of fee එකෙන් අඩු කරනවා කීයද sum of fee එකෙන් 110ක් sum of fee එකෙන් මේ තියෙන්නේ sum of fee එකෙන් අඩු කරනවා sum of fee එකෙන් 110ක් ආන් එක තමයි මේ කියලා තියෙන්නේ හරි හොඳට තේරුම් ගන්න මේ තමයි මොකද්ද true part එක එහෙම නැත්තම් ඒ 10000ට වැඩිනේ එහෙම නැත්තම් මොකද කරන්නේ discount නැහැ දැන් 0 කියලා දාන්නේ නෑ 0 නෙමෙයි දාන්නේ ඒ 0 දාලා හරියන්නේ නැහනේ ඩිස්කවුන්ට් එක එකතු කරපුවාම එන මුදලනේ එන්නේ. ඒතකොට ඩිස්කවුන්ට් එකක් නැත්තම් ඒම මුදලම ඉන්නේ. එහෙම නැත්තම් sum of fee එකම තමයි. එහෙම නැත්තම් sum of fee එකම තියෙනවා නේ. අපි ඕපන් කරපු if එකේ බ්‍රැකට් එක මෙතනින් ක්ලෝස් කරලා දානවා. දැන් මෙතනින් ඕකේ කරනවා. හරි. දැන් මේ ටික් මාක් එකක් කරනවා කිසි අවුලක් නැහැ. දැන් රන් කරලා බලමු. ආවම තියෙනවා. මෙන්න 10000ට වැඩි. නේද? දැන් මොකද වෙලා තියෙන්නේ? 1450 අඩු කරපුවාම අන්න ආපු මුදල 7000යි 10000ට වැඩි නෑ ඩිස්කවුන්ට් නෑ ඒ මුදලමයි දැන් තේරෙනවද කියන්නේ හරි 20000යි 10000ට වැඩි එතකොට මෙතනින් කීයක්ද අඩු වෙන්නේ ඔව් 2050ක් නේ මෙතන 2050යි නේ 20500ට 110 කියලා කියන්නේ එතකොට 20500ෙන් 2050ක් අඩු වෙච්චාම අන්න 18450 තේරුණාද කියන එක 20500ෙන් අඩු වෙච්චාම හරිනේ 18500යි තව 50ක් අඩු වෙච්චාම 450 7000යි ඔය ඒවට මොකුත් නැහැ 7000ම තමයි අන්න 14500 මෙන්න ආවා 13050 දැක්කද ඔන්න දැන් ඩිස්කවුන්ට් එකක් දීලා තියෙනවා ඔන්න ඕක තමයි මෙතනින් හදලා තියෙන්නේ ඩිස්කවුන්ට් එක. ඔව්. දැන් මේක සේව් කරමු ඉතින් අපි. ඔව්. 110යි ඩිස්කවුන්ට්. නැත්තම් මෙහෙම දාන්න. ඩිස්කවුන්ට් 10යි 100. අපි වෙන තැනක ඩිස්කවුන්ට් දීලා නැහැ නේ. ඒ හින්දා එහෙම දාන්න. අන් ඩිස්කවුන්ට් එක 110යි. හරි. රයිට්. ඕක තමයි හෙව්වේ. හරි. ඊට පස්සේ අපිට මේ එලිජිබල් ස්ටුඩන්ට්ස්ලා අරගෙන තව ටේබල් එකක් අර මේක් ටේබල් query එකකින් හදන්න තියෙනවා. ඔව් අද ඒ ටික කතා කරොත් එහෙම මම දන්නවා ඔයාලට මේ තිබ්බ ටික ගන්න තියලා යනවා. ඉතින් ඒ හින්දා අපි කතා කරමු දැන්
සඳුදා ඉඳන් ක්ලාසස් එහෙමත් පටන් ගන්න හින්දා ඔයාලට එන එක මම පැහැදිලිව කියන්නම්. සහ අපිට තව අමතරව දැන් මමත් සෙන්ටර් එකටත් යවෙන හින්දා එතන ඉඳන් හරි ඔන්ලයින් එකකුත් කරන්න පුළුවන් වෙයි සමහර විට. හරි. ඉතින් ඒ හින්දා මම නිතරම කියන්නේ සමහර වෙලාවට දාන මැසේජ් එහෙම දවස් ගාණක් යනකම් බලන්නේ නැහැ. ඒක ඩිලිවර් වෙලා තියෙනවා. ඉතින් එයාලා රීඩ් කරන්න එහෙම ප්‍රශ්න තියෙනවා වැඩක් නැහැ කියලා හිතලා හරි එහෙම දන්නේ නැහැ සමහර විට. හරි. ඒ හින්දා දවසකට අඩු ගාණ එකපාරක් හරි දෙපාරක් හරි දෙපාරක් බැයි නම් එකපාරක් හරි ගෲප් එකට පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. හරිද? දවසකට එකපාරක් ගෲප් එක බලන්න විදිහක් නැහැ. ඕක නිකන් ටච් කරන්න විතරනේ තියෙන්නේ. හරිද? එතකොට ඔයාලට ඒ දාලා තියෙන මැසේජස් බලා ගන්න පුළුවන්. මොකද අපිට එක එකනට වෙන වෙනම පණිවිඩ දෙන්න විදිහක් නැහැ මෙතනදී. ඒ ඉඳ එහෙම කරන්නේ. හරි. අනික් කාරණාව තමයි ළමයි මේ මම මේ දාන වීඩියෝස් එහෙම සමහරලාට ඔයාලා බලන්නේ නැතුව ඇති. ඉතින් මේක කන්වර්ට් කරලා අප්ලෝඩ් කරන්න ලොකු වෙලාවක් යනවා. ඩේටා පැත්තකින් තියන්නකෝ. ඩේටා ලොකු ප්‍රමාණයකුත් වැය වෙනවා. ඔයාලා දන්නවනේ පැය දෙකමාරක රෙකෝඩ් එකක් දාලා අප්ලෝඩ් කරන්න කොච්චර යනවද කියලා හිතා ගන්න පුළුවන් නේ. හරිද? නමුත් ඒක නෙමෙයි මට තියෙන ප්‍රශ්නේ. ඒකට යන කාලය. හරිද? ඒතර මට ලොකු කාලයක් වැය කරන්න වෙනවා මේ දේවල් ටික කරන්න. දැන් රෙකෝඩ් එක නම් මෙහෙම යනවනේ ප්‍රශ්නයක් නැහැ නේ. නමුත් මේක කන්වර්ට් වෙන්න වෙලාවක් යනවා. හරිද? මේක වීඩියෝ එකක් විදිහට කන්වර්ට් වෙන්න ඕන. මම හිතන්නේ Zoom වලින් ඔයාලා සමහරට රෙකෝඩ් කරලා ඇතිනේ. හරිද? එතකොට මේ ෆයිල් එක කන්වර්ට් වෙන්න ඕන. ඒ වගේම තමයි අප්ලෝඩ් කරන්න ලොකු වෙලාවක් යනවා. දැන් ඩවුන්ලෝඩ් වගේ නෙමෙයි අප්ලෝඩ් ලොකු වෙලාවක් යනවනේ. තේරුණාද කියන එක? දැන් ඔයාලා නිකන් ෆොටෝ එකක් වුණත් අප්ලෝඩ් කරද්දි පොඩි පොඩි දේවල් නේ කොච්චර වෙලාවක් යනවද? ඒ වගේ මේ පැය දෙකක වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා කියලා කියන ලොකු වෙලාවක් යනවා. ඉතින් ඒ වගේ කාලයක් වැය කරලා ඔයාලට මේ වීඩියෝ එක දාන්නේ ඔයාලගේ සුබසිද්ධියට. තේරුණාද කියන එක? ඉතින් ඒ හින්දා ඒ අර දාපු එක හරි ගැන හිතලා ඒ වීඩියෝස් ටික බලලා මේ දේවල් ඉගෙන ගන්න. ওই ටික තමයි කියන්න තියෙන්නේ. හරිද? රයිට්. තව දෙයක් කියන්න තියෙනවා. ඒකත් ඔයාලගේ අනික් යාළුවන්ටත් මතක් කරන්න. දැන් අපි සඳුදා ඉඳන් සෙන්ටර් එක කරපුවාම ඔයාලගේ ඔය දැනට බාර දීලා නැති පේමන්ට් ස්ලිප් තියෙනවා නම් අනිවාර්යෙන් ඒක ඔෆිස් එකට බාර දෙන්න. හරි මේ පණිවිඩෙත් ෂෙයා කරන්න. හරි ඒ ටික අනිවාර්යෙන්ම දෙන්න. හරි ඒවා නැති කරගන්න එපා. ඒක දීලා තියෙනවා නම් බාර දීලා තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. දැන් අර මම Google ෆෝම් එකක් හදලා දාලා තියෙන්නේ. දැන් ඒක එහෙම දැම්මට හරියන්නේ ඒක නිකන් සාමාන්‍ය අර සාක්ෂියක් විදිහටනේ. නමුත් ඔයාලා හරියටම පේමන්ට් එක කරා වෙන්න රිසිට් එක ඔෆිස් එකට දීපුවාම හරි. ඉතින් අන්න ඒ හින්දා ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. හරි එහෙනම් අදට අපි ක්ලාස් එක නතර කරමු. ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න මම ඔයාලට මේ ලැබෙන පණිවිඩ දාන්න. හරි එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.